හොඳයි අයිබෝන් අද අපි ඉලෙක්ට්‍රොනික පන්තියේ අද විෂය වශයෙන් අපි තෝරාගත්තේ දාරිත්‍රක පිළිබඳව. ඒතර ඉලෙක්ට්‍රොනික විෂයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ඉතාමත්ම වැඩි වශයෙන් භාවිත වන තවත් උපකරණයක් තමයි දාරිත්‍රකය. එහෙම නැත්නම් අපි කියනවා කැපැසිටරය කියලා. තවත් ආකාරයකින් අපි හඳුන්වනවා කන්ඩෙන්සරය කියලා. ඒතර දාරිත්‍රකය, කැපැසිටරය, එහෙම නැත්නම් කන්ඩෙන්සරය. තවත් අපි බොහොම කෙටියෙන් හඳුන්වන කැප් කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ කියන දාරිත්‍රකය කියන උපකරණය පිළිබඳව තමයි අද අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දුදරුවෝ ඔබ පාසල් අධ්‍යයනය තුලත් මේ දාරිත්‍රක කියන වචනය හොඳින් පරිහරණය වන භාවිත වන වචනයක් උපකරණයක් වෙනවා. මේ දාරිත්‍රකය කියනකොට ඔබට දකින්න පුළුවන් මෙන්න මේ වගේ උපාංගයක්. තවත් ආකාරයක උපකරණයක් විදගත්තොත් මේ තියෙන්නේ එවැනි තවත් දාරිත්‍රකයක්. එතකොට තවත් හැඩතලයකින් ගත්තොත් මේ තියෙන්නේ දාරිත්‍රකයක්. එතකොට තවත් ආකාරයකින් ගත්තොත් මේ තියෙන්නේ දාරිත්‍රකයක්. එතකොට මේ දාරිත්‍රකය කියන තනි වචනයෙන් අපි හඳුන්වන මේ උපාංගය මේ ආකාරයට ප්‍රභේද කීපයකින් තියෙනවා. එතකොට අපි මේ ප්‍රභේද වලට යොමු වීමට කලින් දාරිත්‍රකය කියන පොදුවේ කතා කරන මේ වචනය මොකක්ද කියලා අපි අධ්‍යයනය කරමු. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි මේ දාරිත්‍රක සකස් වෙලා තියෙන්නේ. එක සමාන වර්ග පෘෂ්ඨඵල වලින් යුක්ත ලෝහ තහඩු කෑලි දෙකක්. එක සමාන වර්ග පෘෂ්ඨඵල වලින් යුක්ත ලෝහ තහඩු කෑලි දෙකක් එකිනෙක සමාන්තරගතව තියෙනවා. මේ දෙක කොතෙක් ලං වුණත් ගැටලුවක් නැහැ. එකිනෙක ගෑවෙන්න බෑ. ගෑවුනොත් ඒ දාරිත්‍රික ගුණාංගේ සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. එහෙනම් කොතෙක් ලං වුණත් හෝ යම් තාක් දුරස් වුණත් මෙහි දාරිත්‍රිකතාවයේ පවතිනවා. එකිනෙක තහඩු ගෑවීමක් සිද්ධ වෙන්න කොයි වෙලාවකවත් බෑ. ගෑවීමක් සිද්ධ වුණොත් අපි ඒක දෝෂ සහිත දාරිත්‍රිකයක් විදිහට තමයි හඳුන්වන්නේ. එහෙමනම් එක සමාන ශේෂ්ඨඵල වලින් යුක්ත ලෝහ තහඩු කෑලි දෙකක්. සාමාන්‍යයෙන් ඇලුමිනියම්, තඹ, රිදී, ටින් ආදී වශයෙන් ගත්තොත් ඒ ලෝහ මේ සඳහා වැඩිපුර භාවිත කරන ලෝහ වර්ගයක්. ඒ තුලිනුත් අපි වැඩිපුර භාවිත කරනවා ඇලුමිනියම් කියන ලෝහ තහඩු. මේ විදිහට එකිනෙක නොගෑවෙන ආකාරයෙන් සමාන්තරගතව එක සමාන වර්ග පෘෂ්ඨඵලයෙන් යුක්ත ලෝහ තහඩු කෑලි දෙකක් මේ විදිහට තිබ්බහම මේක සාමාන්‍ය ලෝහ තහඩු කෑලි දෙකක්. ආයේ වෙන එකේ වෙන විශේෂත්වයක් මේක නෑ. හරි. එතකොට මේ තහඩු දෙකට වෙන වෙනම අපි සම්බන්ධක අග්‍ර දෙකක් මේ ආකාරයෙන් සකස් කරලා මේ තහඩු දෙක සම්බන්ධ අග්‍ර දෙකට ධන හා ඍණ වශයෙන් වෝල්ටීයතාවයක් සම්බන්ධ කළොත් අහගන්න තාම සම්බන්ධ කරේ නැහැ. සම්බන්ධ කළොත් යන තත්ත්වය අපිම සැපයුම සම්බන්ධ කළොත් මේකේ තියෙන විශේෂ තමයි සැපයුම සම්බන්ධ කරනකොටම මේ තහඩු දෙක හරහා උපරිම වශයෙන් ධාරාවක් ක්ෂණිකව ගලා යනවා. අපි සංකේතවත් කරන්න පිටා ධාරාව I වශයෙන් අපි ඒ ධාරාව I වශයෙන් සංකේතවත් කරනවත් එක්කම ධාරාවක් කියලා කියන්නේ ආරෝපණ ගලා යාම. අපි ධාරාව සහ වෝල්ටීයතාවය පිළිබඳව ඉදිරි පාඩම් වලදී ඔබ දැනුවත් කරනවා. දැනට අපි ධාරාව නැත්නම් කරන්ට් එක I වශයෙන් සංකේතවත් කරනවා. ධාරාවක් කියලා කියන්නේ ආරෝපණ ගලා යාම. අපි ආරෝපණ වලට කියන්නේ කූලොම්ස්. කූලොම්ස් කියන වචනේ මුල අකුර අපි Q වශයෙන් සලකනවා. එතන මම මේ Q වශයෙන් පෙන්නුවේ ආරෝපණ ගලා යාමක් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. එහෙනම් සමාන්තරගතව තහඩු කෑලි දෙකක් අපි මේ විදිහට තියලා සැපයුම් වෝල්ටීයතාවයක් ලබා දුන්නාම මේ දාරිත්‍රිකයේ තියෙන ගුණාත්මකතාවය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. සැපයුම සම්බන්ධ කරනකොටම ක්ෂණිකව උපරිම ධාරාව තහඩු දෙක හරහා ගලා යනවා. ඒකම පුතා ධන අග්‍රයේ සම්බන්ධ තහඩුවේ ධන ආරෝපණත් ඍණ අග්‍රයේ සම්බන්ධ තහඩුවේ ඍණ ආරෝපණත් වශයෙන් මේ තහඩු දෙකේ ආරෝපණ ටික ටික තැන්පත් වෙනවා. එතකොට ධන අග්‍රයේ සම්බන්ධ තහඩුවේ ධන ආරෝපණත්
ඍණ අග්‍රේ සම්බන්ධ අඩුවේ ඍණාරෝපණත් මේ ආකාරයෙන් ටික තැන්පත් වෙන්න මේ උපරිම වශයෙන් ගැලූ ධාරාව ක්‍රමයෙන් අඩු වෙනවා. මේ විදිහට ධාරාව ක්‍රමයෙන් මේ හරහා ගලන ධාරාව ක්‍රමයෙන් අඩු වෙනවා. මේ ආකාරයට ධන අග්‍රේ සම්බන්ධ අඩුවේ ධනාරෝපණත් ඍණ අග්‍රේ සම්බන්ධ අඩුවේ ඍණාරෝපණත් වශයෙන් මේ විදිහට තැන්පත් වෙන්න උපරිම වශයෙන් ගලන ධාරාව ක්‍රමයෙන් අඩු වෙනවා. එක්තරා අවස්ථාවකදී මේ විදිහට තහඩු දෙකේම උපරිම තත්වයට ආරෝපණ තැන්පත් වුණාම මේ හරහා ගලන ධාරාව සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මේ ධාරිත්‍රික දෙන විශේෂ ගුණාංගය. බලා ගන්න දැන් ඔබට පැහැදිලි සැපයුම සම්බන්ධ කරනකොටම ක්ෂණිකව මේ තහඩු දෙක හරහා උපරිම වශයෙන් ධාරාව ගලාගෙන ගියා. නමුත් තහඩු දෙක හරහා ධාරාව උපරිම වශයෙන් ගලනවත් සමගම ධනාග්‍රේ සම්බන්ධ තහඩුවේ ධනාරෝපණ ඍණාග්‍රේ සම්බන්ධ තහඩුවේ ඍණාරෝපණත් වශයෙන් ආරෝපණ ටික තැන්පත් වෙන්න ගත්තා. ඒ ආකාරයෙන් තහඩු වල ටික ආරෝපණ තැන්පත් වෙනකොට මේ හරහා ගලන ධාරාව මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. තහඩු වල ආරෝපණ වැඩි වෙනකොට ගලන ධාරාව මේ හරහා ගලන ධාරාව ක්‍රමයෙන් අඩු වෙනවා නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. හොඳයි. මේ ආකාරයෙන් එක්තරා අවස්ථාවකදී උපරිම තත්ත්වයට ආරෝපණ මේක තැන්පත් වෙනකොට මේ හරහා ගලන ධාරාව සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මෙන්න මේ තත්ත්වයටපත් වුනහම මෙතනින් සැපයුම් විභවයක් තිබුණායි කියලා වැඩක් නැහැ. මොකද මේ හරහා දැන් ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් මෙතනින් පීඩනයක් විභවාන්තරයක් වශයෙන් තිබුණට දැන් පරිපතේ ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මෙතන විභවයට සමාන විභවයක් මේ තහඩු දෙක ආරෝපණය වෙලා තහඩු දෙකේ ධන හා ඍණ වශයෙන් ආරෝපිත විභවයක් එතන පවතිනවා. ඒ නිසා මේ විභවයට සමාන විභවයක් මේ අවස්ථාවේ මේ තහඩු දෙක තුල තියෙනවා. පීඩන අවස්ථා දෙක සමාන නම් අපි දන්නවා එක පැත්තකටවත් බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ විභවාන්තරයට මෙතන දැන් ආරෝපණ තැන්පත් වෙලා තිනවා සමාන තත්ත්වය. ඒ නිසා දැන් පරිපතේ ධාරාවක් ගැලීම සිද්ධ වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ අවස්ථාවේදී මේ විභව සැපයුම අයින් කරලා මේ විදිහට විභව සැපයුම අයින් කරලා මෙතනට වෝල්ට් මීටරයක් සම්බන්ධ කළොත් මම මේ විදිහට දක්වන්නම්. ඒ වෝල්ට් මීටරයේ අග්‍ර දෙක අපි මුලින් ලබා දීපු සැපයුම අග්‍ර දෙක නැත්නම් මේ තහඩු දෙකේ අග්‍ර දෙක වෙත සම්බන්ධ කළොත් ධනාග්‍රය සහ ඍණාග්‍රය පිළිවෙලින් පෙර ලබා දීපු වෝල්ටීයතාවයට සමාන වෝල්ටීයතාවයකින් මෙහි උත්ක්‍රමණයක් අපිට දැක ගන්න පුළුවන්. පෙර ලබා දීපු වෝල්ටීයතාවයේ උදාහරණයක් විදිහට කිව්වොත් පෙර ලබා දීපු වෝල්ටීයතාවයේ වෝල්ට් 10ක් නම් දැන් මේ මීටරය තුලින් වෝල්ට් මීටරය නැත්නම් විභව මානය තුලින් අපිට පෙන්නනවා පෙර වෝල්ටීයතාවයම මෙතන පවතිනවා කියලා. වෝල්ට් 10ක් නම් සැපුවේ වෝල්ට් 10ක සැපීම මේ අවස්ථාවේ තියෙනවා කියලා අපිට පෙන්නනවා. එතකොට මෙතනදී අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ තහඩු දෙක දැන් తాවකාලිකව ආරෝපණ ගබඩා කරගන්නා අවස්ථාවක් නැත්නම් අපිට කියන්න පුළුවන් බැටරියක් හා සමාන ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවා. අපි බැටරියක් ආරෝපණය කරනවා නැත්නම් charge කරනවා කියලා කියන්නේ සැපයුමක් ලබා දීලා ඒ බැටරිය ආරෝපණය කරනවා. ඉතින් ඒ වගේම මේ තහඩු දෙකෙන් දැන් සිද්ධ වෙලා තියෙන එවැනිම ක්‍රියාකාරීත්වයක් කියලා අපිට පැහැදිලි. එහෙනම් අපිට මේ විදිහට වෝල්ට් මීටරයකින් මේ අංක දෙක අතර විභවය පරීක්ෂා කරනකොට පෙර ලබා දීපු වෝල්ටීයතර සමාන වෝල්ටීයතය පවතිනවා කියන එක අදහස් වෙනවා. මේක ආරෝපණ ගබඩා කර තබා ගන්නා උපාංගයක් කියන එක. එහෙනම් මෙන්න මේ අවස්ථාවට පැහැදිලි. දැන් මේ විභවයට සමාන විභවයකින් පවතින බල්බ් එකක් අපි සම්බන්ධ කළොත් අපිට දකින්න පුළුවන් පුතා එකවරම සැපයුම සම්බන්ධ කරනකොට බල්බ් එක හොඳින් දැල්වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් නිවිලා නැත්නම් එළිය අඩු වෙලා නිවිලා යනවා. ඒ කියන්නේ මේ ආරෝපණ ටික බල්බය හරහා විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. නැත්නම් බල්බයේ ආලෝකයේ ක්‍රියාත්මක කරනකොට බල්බේ ක්‍රියාත්මක කරනකොට බල්බයට ආරෝපණ නැවත ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී මේකේ ආරෝපණ බල්බය කරා ගිහිල්ලා මේක විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. නැත්නම් අපි කියනවා ඩිස්චාර්ජ් වෙනවා. හරි. අපි එහෙනම් දැන් මෙතනදී තේරුම් ගත්තා වෝල්ටීයතාවය සැපයුවම ආරෝපණ ගලා යාමක් සිද්ධ වෙලා ධන අග්‍රේ ධනාරෝපණත් ඍණ අග්‍රේ ඍණාරෝපණත් වශයෙන් ආරෝපණ තැන්පත් වීමක් සිද්ධ වුණා කියන්නේ. මේ සිද්ධිය ඔබ ධාරිත්‍රික පිළිබඳව දැනගත යුතු අංගයක්. ධාරිත්‍රිකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයි. හොඳයි. මෙතනදී අපි දැන් බලමු මේ ධාරිත්‍රකයේ නැත්නම් තහඩු දෙකක් සමාන්තරගත කරලා තියෙපු අවස්ථාව අපි හඳුන්වනවා ධාරිත්‍රකයක්. එහෙම නැත්නම් අපි කියනවා කැපැසිටරයක් කියලා. එහෙනම් අපි කැපැසිටරේ සංකේතවත් කරන්න පාවිච්චි කරන්නේ පුතා C. මොකද
කැපැසිටර්. කැපැසිටර්ස් කියලා අපි කතා කරනකොට ඒ වචනේ මුල අකුර C. අපි ඒ නිසා මේක සංකේතවත් කරන්නත් පාවිච්චි කරන්නේ මෙන්න මේ ආකාරයට C අක්ෂරය. එහෙනම් කැපැසිටරයක් කියන අපි මේ අවස්ථාව පාවිච්චි කරනවා. විභවයක් නැත්නම් වෝල්ටේජ් එකක් කියන අපි V පාවිච්චි කරනවා. කූලොම්ස් නැත්නම් ආරෝපණ ගලායාමක් අපි හඳුන්වනවා Q මගින්. එහෙනම් ඔබට දැන් පැහැදිලි පීඩන වෝල්ට්‍යතාවයක් ලබා දුන්නාම ආරෝපණ ගලායාමක් සිද්ධ වෙනවා. ඒ ආරෝපණ ගලායාම මේ තහඩු දෙකේ ආරෝපණ තැම්පත් වෙන තුරු ගලා ගියා. ඒ වගේම ආරෝපණ තැම්පත් වුණාට පස්සේ තහඩු දෙක පුරාම උපරිම ආරෝපණ තත්ත්වයක්පත් වුණාට පස්සේ තවදුරටත් මේකෙන් ධාරාවක් ගලන්නේ නැහැ කිව්වා, නැත්නම් ආරෝපණ ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එතකොට අපිට යම් කිසි දෙයක් මෙතනදී පැහැදිලි වෙනවා මේ ආරෝපණ ගලායාමට විභව අන්තරයක් තිබිය යුතුයි. නැත්නම් පීඩනයක් නැත්නම් වෝල්ට්‍යතාවයක් විභව අන්තරයක් තිබිය යුතුයි. එහෙනම් මෙන්න විභවය සැපයුවහම ඊට අනුරූපව ආරෝපණ ගලායාමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට තේරෙනවා මේ තහඩු දෙකේ පිරෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ධාරිතාවය. ඒක තීරණය කරන්නේ මේ තහඩු දෙක. තහඩු දෙකේ විශාලත්වය අනුව මෙතන ගබඩා කර ගැනීමේ හැකියාව තීරණය වෙනවා. එහෙනම් තහඩු වල විශාලත්වය වැඩි වෙනකොට ධාරිත්‍රකතා අගය වැඩි වෙනවා. එහෙනම් ධාරිත්‍රකතා අගය වැඩි නම් වැඩි ආරෝපණ ප්‍රමාණයක් මෙතනට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මේ අවස්ථා දෙකේ තියෙනවා යම්කිසි සම්මතයක් මෙන්න මේ ආකාරයි. මේ ආරෝපණ සමානුපාතික වෙනවා ධාරිත්‍රකතාවයට. ඒ වගේම මේ ආරෝපණ සමානුපාතික වෙනවා විභවයට, වෝල්ට්‍යතාවයට. ඒ නිසා අපිට කියන්න පුළුවන් Q සමානුපාතිකයි C කියලා. ඒ වගේම පුතා Q සමානුපාතිකයි V කියන්නත් පුළුවන්. මේ ආරෝපණ ගලායාම ධාරිත්‍රකතාවයේ අනුව සමානුපාතික වෙනවා. ඒ වගේම ආරෝපණ ගලායාම වෝල්ට්‍යතාවයේ මතත් සමානුපාතික වෙනවා. මේ අවස්ථා දෙකම අපිට තනිව ගත්තොත් කියන්න පුළුවන් Q අනුලෝමව සමානුපාතිකයි CV කියලා. නැත්නම් වෝල්ට්‍යතාවය සහ ධාරිත්‍රකතාවය කියන දෙකේ ගුණිතය. මේ අවස්ථා දෙකම අපිට ගත්තම කියන්න පුළුවන්. මේ අවස්ථා දෙකම පොදු ලක්ෂණ වශයෙන් අපි ගන්නවා. මේකත් Q සමානුපාතිකයි C, මෙතන Q සමානුපාතිකයි V. ඒ නිසා මේ අවස්ථා දෙක මේ සමීකරණය අපිට තනි අවස්ථාවකින් කියන්න පුළුවන් Q සමානුපාතිකයි CV කියලා. මම මේක දැනට මෙතනින් මේ කතාව නවත්වනවා. මේක ඉදිරි පාඩම් වලදී අපිට වැදගත් භාගයක් වෙනවා. ඔබ 8 9 10 11 වසර සිසුන් නිසා මේක දැනට ප්‍රමාණවත්. අපිට ඉදිරි පාඩම් වලදී ඔබට අවශ්‍ය වෙනවා මේ ධාරිත්‍රකතාවයන් පිළිබඳව සහ සමක ධාරිත්‍රකතාවයන් පිළිබඳව අපිට ගණනය කිරීම ඉදිරි පාඩම් වලදී කරන්න. ඒ තැන්වලදී ඔබට මේ සමීකරණය ප්‍රයෝගී වෙනවා. ඒ නිසා මෙතනට මේක සටහන් කර ගැනීම ප්‍රමාණවත් වෙනවා. මොකද අද අපි ධාරිත්‍ර පිළිබඳ හැඳින්වීමක් කරන්නේ තව මේ වගේම වටිනා කාරණයක් පැහැදිලි කරන්න තියෙනවා. ඒ තමයි ධාරිත්‍රකයක ධාරිත්‍රකතාවය කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා ඍජුවම. මේ අවස්ථාව ගත්තහම මේ තහඩු වල විශාලත්වය ධාරිත්‍රකතාවය කෙරෙහි බලපාන. ඒ වගේම මේ ධාරිත්‍රක තහඩු දෙක සමාන්තරගතව තියෙන දුර ප්‍රමාණය. ධාරිත්‍රකයේ තහඩු දෙක අපි සමාන්තරගතව තියෙනවනේ. මේ තියෙන දුර ප්‍රමාණය අඩු හෝ වැඩි වෙනකොට, දුර අඩු හෝ දුර වැඩි වෙනකොට ඒකත් ධාරිත්‍රතාවය කෙරෙහි බලපානවා. එහෙනම් අපි බලමු මේ ධාරිත්‍රකේ පාවිච්චි කරලා තියෙන තහඩු වල ශේෂ්ත්‍රඵලය මම A කියලා හැඳින්නුවොත් ඒ තහඩු දෙක අතර දුර පරතරය මම D කියලා හැඳින්වුවා. ඔබට පැහැදිලිද ඒ අක්ෂර? එහෙම නැත්නම් මම ඒක මේ විදිහට මේ තියෙන්නේ D, මේ තියෙන්නේ A. මේ විදිහට තහඩු වල ශේෂ්ත්‍රඵලය A වශයෙන් උත් තහඩු වල දුර නැත්නම් පරතරය D වශයෙන් දැක්වුවොත් එතනදී අපිට පැහැදිලි වෙයි අපිට මේ ශේෂ්ත්‍රඵලය අනුව යමක් කියන්න පුළුවන්. තහඩු වල ශේෂ්ත්‍රඵලය විශාල වෙන්න තහඩු වල ශේෂ්ත්‍රඵලය වැඩි වෙන්න
ධාරිත්‍රකතාවය අනුලෝම වශයෙන් සමානුපාතික වෙනවා. අපිට ඒක මේ විදිහට කියන්න පුළුවන් C අනුලෝමව සමානුපාතිකයි A කියලා. ශේෂ්ත්‍රඵලයේ වැඩි වෙන්න ධාරිත්‍රකතාවයත් වැඩි වෙනවා. පැහැදිලිද? ඒ වගේම මේ දුර පිළිබඳව අපි ගත්තොත් මෙන්න මේ අවස්ථාව ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ. ඒ කියන්නේ තහඩු වල අතර පරතරය වැඩි වෙන්න ඒ කියන්නේ දුර වැඩි වෙන්න ධාරිත්‍රකතාවය අඩු වෙනවා. මේක ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් කියලා අපිට පැහැදිලි. එහෙනම් ධාරිත්‍රකතාවය ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි D කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දරුවෝ ඔබ සමහරලාට මේ 8 වසර 9 වසර අවස්ථාවල නම් මේ ප්‍රතිලෝම සමානුපාතිකත්වයේ පිළිබඳව මොන හරි මේ සමීකරණ අවබෝධයක් නොමැති වෙන්න පුළුවන්. ඉදිරි පාඩම් වලදී අපිට දැනගන්න ලැබෙයි. නමුත් මේ අපි දැන් මෙතනදී පාවිච්චි කරේ මේ සංකේතමයි මෙතන පාවිච්චි කරේ ඒ සංකේතමයි නේද? දැන් මම මෙතන කිව්වා C අනුලෝමව සමානුපාතිකයි ශේෂ්ත්‍රඵලය නැත්නම් A කියලා. මෙතනත් ඒ අනුලෝම සංකේතම තමයි තියෙන්නේ. නමුත් මම ඊට කිව්වේ කොහොමද? C ප්‍රතිලෝමව සමානුපාතිකයි D කියලා. එතකොට මේ වචනේ ඔබ අර්ථවත් කරගන්න C ප්‍රතිලෝමව සමානුපාතිකයි D කියලා අපි මේ විදිහට තමයි සමීකරණය කතා කරන්නේ. නැත්නම් මේක අපිට මේ අනුලෝමව සමානුපාතිකයි කියන වචනෙම මේක කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. C අනුලෝමව සමානුපාතිකයි 1 යට D නැත්නම් 1 බෙදීම D කියන්න පුළුවන්. එතන අනුලෝම සමානුපාතිකයි 1 බෙදීම D කියලා අර්ථවත් වෙන කොට ප්‍රතිලෝමයි කියන්නේ. ප්‍රතිලෝමයි කියලා කියන්නේ සීසෝ වගේ. එක පැත්තක් ඉහළ යනකොට ඒක අනිත් ප්‍රතිවිරුද්ධ පැත්ත පහළට යනවා. ඒතර ධාරිත්‍රකතාවය කෙරෙහි දුර බලපාන්නේ කොහොමද? දුර වැඩි වෙන විට ධාරිත්‍රකතාවය අඩු වෙනවා. හරි? රයිට්. එහෙනම් ඔබට ඒක පැහැදිලිතාවයක් ඇති. එතකොට පුතා මෙතනදී ධාරිත්‍රකතාවය කෙරෙහි බලපානවා ශේෂ්ත්‍රඵලය සමානුපාතික වශයෙන් ධාරිත්‍රතාවය කෙරෙහි බලපානවා දුර ප්‍රතිලෝම වශයෙන්. එහෙනම් මේ අවස්ථා දෙකත් අපිට තනි සමීකරණයක් ආකාරයෙන් දක්වනවා නම් අපිට කියන්න පුළුවන් C අනුලෝමව සමානුපාතිකයි A බෙදීම D කියලා. ඔබට පැහැදිලිද? මේ A මේ එකෙන් වැඩි කරලා අපි එකයි නැත්නම් A කියලා දානවා. ඒතර A බෙදීමත් යට තින්නේ එකනේ අපිට නොවිලිවට නේද? පූර්ණ සංඛ්‍යාවකටයි. එහෙනම් A D කියන එකත් අපි එතනින් සමගනවා. එහෙනම් C අනුලෝමව සමානුපාතිකයි ශේෂ්ත්‍රඵලය බෙදීම දුර. ධාරිත්‍රකතාවය අනුලෝම වශයෙන් සමානුපාතිකයි ශේෂ්ත්‍රඵලය බෙදීම දුර. මෙන්න අපි සමීකරණයක් සකස් කරගන්නවා. මෙතනදී දැන් අපිට අඩුපාඩුවක් පේනවා. ධාරිත්‍රකතාවය කෙරෙහි ශේෂ්ත්‍රඵලය සහ දුර පිළිබඳව අපි කතා කළාට තව කවුරුන්ගේ හෝ බලපෑමක් මෙතන තියෙනවා මේ සමීකරණය සමාන නොවෙන්නේ ඒකයි. සමානුපාතිකයි කිව්වා මිසක් සමාන වීමක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් ධාරිත්‍රකතාවය සමානයි කියලා අපිට ප්‍රකාශ කරන්න නම් මේ සමීකරණයේ දකුණු පැත්තේ කොටසට තව මොනවා හෝ බලපෑමක් සිදු වෙන්න ඕනේ. ඒ මොකක්ද කියලා අපි තේරුම් ගමු. මෙතනදී පැහැදිලි වෙන්නේ පුතේ ධාරිත්‍රකතාවයක තහඩු වල විශාලත්වය සහ තහඩු දෙක පවතින දුර පමණක් නෙවෙයි තවත් කෙනෙකුගේ බලපෑමක් තියෙනවා. ඒ කොටස මෙතෙන්ට එකතු වෙලා නැති නිසා තමයි මේ සමීකරණය සමාන වීමක් වෙලා නැත්තේ. සමානුපාතිකත්වයෙන් දැන්ට පවතින්නේ. එහෙනම් අපි මොකක්ද අඩුපාඩුව කියලා බලමු. මෙන්න මෙහෙමයි මේ අඩුපාඩුව සකස් කරන්නේ. තහඩු වල විශාලත්වය තහඩු දෙක අතර දුර කියන මේ අවස්ථා දෙක හැරුණාම අපි ධාරිත්‍රක සකස් කිරීමේදී මේ තහඩු එකිනෙක ගෑවීම වළක්වන්න අපි එතෙන්ට අන්තර් පරිවාරක ද්‍රව්‍යයක් යොදනවා. එහෙනම් මේ තහඩු දෙක එකිනෙක කොතෙක් ලං වුණත් එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න නැත්නම් අපි කියනවා ෂෝට් වෙන්නේ නැති වෙන්න එහෙම නැත්නම් ලුහු පරිපත නොවෙන්න අපි මෙතෙන්ට පරිවාරක ද්‍රව්‍යයක් යොදනවා. මේ පරිවාරක ද්‍රව්‍ය කඩදාසි වෙන්න පුළුවන්. පොලිතීන් ප්ලාස්ටික් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙරමික් වෙන්නත් පුළුවන්. නැත්නම් මයිකා ප්ලේට්ස් වෙන්නත් පුළුවන්. මම මේ කතා කරපු සියලුම දේ මෙතන පරිවාරක වශයෙන් යොදන මාධ්‍ය. මේට අමතරව මම නොකියව දෙයක්ත් තියෙනවා. ඒ තමයි තහඩු යම් පරතරයකින් තිබ්බහම අපි કૃතිමව පරිවාරකයක් එතන යෙදුවේ නැත්නම් එතන පවතින්නේ මොනවද? වාතය. එහෙනම් වාතයේ වශයෙන්ුත් මෙතන පරිවාරකයක් විදිහට පවතින අවස්ථා තියෙනවා. එහෙනම් මෙන්න මේ තහඩු දෙක අතරට යොදන අන්තර් පරිවාරකය අපි කියනවා පාර විද්‍යුත් විච්ඡේදකය නැත්නම් ඩිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට්ස් කියලා අපි කියනවා.
මේ පාරවිද්‍යුත් විච්ඡේදකය එහෙම නැත්නම් මේ පරිවාරක ද්‍රව්‍ය අණුව මේ ධාරිත්‍රකයේ ධාරිත්‍රකතාවයට යම් බලපෑමක් සිදු වෙනවා. අපි මෙන්න මේ පාරවිද්‍යුත් විච්ඡේදකය අපි K කියන අක්ෂරයෙන් සංකේතවත් කරනවා. එතකොට අපි පාරවිද්‍යුත් විච්ඡේදකය K කියලා අපි සංකේතවත් කළොත් මේ පාරවිද්‍යුත් විච්ඡේදක නියතය K වශයෙන් අපි අරගෙන K කියන සංගුණකේ නැත්නම් පාරවිද්‍යුත් විච්ඡේදක නියතය තුලින් මේ සමීකරණයේ දකුණු පැත්තේ කොටස ගුණ කිරීමක් කළොත් අන්න අපිට මේ ධාරිත්‍රකතාවය සමාන කරගන්න පුළුවන්. ඒ නිසා ධාරිත්‍රකයක තහඩු දෙක එකිනෙක ගෑවීම වැළැක්වීම සඳහා යොදන පරිවාරක ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරවිද්‍යුත් විච්ඡේදකය K වශයෙන් සලකලා K නැමැති සංගුණකයෙන් සමීකරණයේ දකුණු පැත්ත කොටස අපි ගුණ කිරීමක් කරනවා. එතකොට අපිට C සමානයි K වරක් A බෙදීම D කියලා මේ සමීකරණය සමාන කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට පැහැදිලි ධාරිත්‍රකතාවය සමානයි පාරවිද්‍යුත් විච්ඡේදක නියතයෙන් අපි ගුණ කරනවා A බෙදීම D. එහෙනම් මෙන්න මේ සමීකරණය දක්වා දැනට ඔබට ප්‍රමාණවත් වෙනවා මේ ධාරිත්‍රකය පිළිබඳව මම පැහැදිලි කිරීම. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ ධාරිත්‍රකයෙන් කියන නැත්නම් කැපැසිටරය කියන මේ උපකරණය පිළිබඳව තව අධ්‍යයනයක් කරන්න. එහෙනම් මෙතන මෙන්න මේ කොටස ඔබ සටහන් කරගන්න අපිට ඉදිරියේදී වැදගත් වෙනවා. ඉදිරි පාඩම්වලදී සමක ධාරිත්‍රකතාවයේ සෙවීම, ධාරිත්‍රකයක තහඩු අතර පරතර වෙනස් වීමේදී ධාරිත්‍රකතාවයේ වෙනස් වීම යන පාඩම් අපිට තව ඉදිරි අවස්ථාවල තියෙනවා. ඒ තැන්වලදී මෙම ඔබට දැනුවත් වෙලා සිටිය යුතුයි. හොඳයි. එහෙනම් අපි අපේ ධාරිත්‍රක උපකරණ පිළිබඳව ඒවා සකසලා තියෙන විදිය, ඒකේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන විදිය, ඒවා හොඳ නරක තීරණය කරන විදිය, ඒවැ අගයන් ලබා ගන්න විදිය, අග්‍ර හඳුන ගන්න විදිය මේවා අපි පොඩි අධ්‍යයනයක් දැනුවත් වීමක් වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි ඉදිරියට යමු. එතකොට ධාරිත්‍රක කියලා අපි කතා කරන මේ අවස්ථාව ප්‍රධාන වශයෙන් අපි මූලිකව වර්ග දෙකකින් හඳුන්වනවා. මේ මූලිකව වර්ග දෙකකින් හැඳින්වීම අපි අගයේ ස්ථීර ධාරිත්‍රක fixed capacitors, variable capacitors වශයෙන් අගයේ ස්ථීර ධාරිත්‍රක සහ අගයේ විචල්්‍ය ධාරිත්‍රක වශයෙන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතී. මේ තුල අගේ ස්ථීර ධාරිත්‍රක වර්ග කිහිපයක් තියෙනවා. මම නම් වශයෙන් කිව්වොත් අගේ ස්ථීර ධාරිත්‍රක මයිකා කැපැසිටර්, සෙරමික් කැපැසිටර්, ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර්, ටැන්ටලම් කැපැසිටර්, නන් පෝලර්ෂඩ් කැපැසිටර්. එහෙම නැත්නම් AC කැපැසිටර් නැත්නම් බයිපෝලර් කැපැසිටර්ස් කියලා අපි කියනවා. මෙන්න මේ කියන ධාරිත්‍රක අගේ ස්ථීර ධාරිත්‍රක. අගේ විචල්්‍ය ධාරිත්‍රක වශයෙන් අපි මූලික අවස්ථා කිහිපයක් සලකනවා. සුසර ධාරිත්‍රක නැත්නම් ටියුනින් කැපැසිටරය, ඒ වගේම ට්‍රිමර් කැපැසිටරය. මීට අමතරව කන්ඩෙන්සර් මයික් කියලා ඔබ අහලා ඇති. කන්ඩෙන්සර් මයික් කියන එකත් මේ විචල්්‍ය ධාරිත්‍රකයට අයිති තවත් උපකරණයක්. හොඳයි. අපි මේ අවස්ථාවල් ගත්තාම මූලික වශයෙන් අපි ගත්තොත් මම මූලිකව පෙන්වන්නම්. මෙන්න මේ කැපැසිටරය අපි හඳුන්වනවා මයිකා කැපැසිටර් නැත්නම් මයිලර් කැපැසිටර් කියලා මේක හඳුන්වනවා. මයිකා නැත්නම් මයිලර් කැපැසිටර්. මේ පේනවා ඇති මයිකා කැපැසිටර් නැත්නම් මයිලර් කැපැසිටර්. ඒ වගේම මෙන්න මේ අවස්ථාව ගත්තහම මෙන්න මේ කැපැසිටර් අපි හඳුන්වනවා. ඔබට පේනවා මේ අපි සාමාන්‍ය විවහාරයේ හඳුන්වන්නේ පරිප්පටක් වගේ කියලා නේද? ඔය ඊටාම කුඩා ධාරිත්‍රක මේක දැකලා ඇති. ඔය රේඩියෝ වල එහෙම තියෙනව නේද? මේක අපි හඳුන්වන පුතා සෙරමික් කැපැසිටරය කියලා. සෙරමික් නැත්නම් පිඟම්මැටි ධාරිත්‍රකය කියලා කියනවා සෙරමික් කැපැසිටරය. මේ තියෙන්නේ මයිකා කැපැසිටරය. අපි මුලින්ම මෙන්න මේ අවස්ථා දෙක ගැන කතා කරලා ඉමු. මීට පෙර තිබුණා paper capacitor and plastic capacitor කියලා වර්ග දෙකක්. දැන් ඒක වර්තමානයේ අපි කිසිසේත් භාවිතා කරන්නේ නැහැ. දැන් සෑහෙන කාල පරිච්ඡේදයක ඉඳලම මේ paper plastic කියන capacitor වර්ග දෙක භාවිතා කිරීමක් කරන්නේ නැහැ. ඒ දෙන්නගේ භාවිතය තුළ විශාල වශයෙන් ඒවයි කාන්දු සහ දෝෂ සහිත අවස්ථා
අතීතයේ දකින්න අවස්ථා ලැබිලා තිනවා. ඒ නිසා ඒ ඊට වඩා දියුණු වෙච්ච අවස්ථාවකට තමයි මේ වෙනුවට අපිට අද මේ මයිකා සෙරමික් කියන කැපැසිටර් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් ආදිය ඉස්මතු වෙලා තියෙන්නේ. නැත්නම් නිර්මාණයෙන් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එතකොට අපි මේ අගේ ස්ථිර ධාරිත්‍රක යටතේ මම දැන් පෙන්නපු අවස්ථා දෙක. ඒ කියලා කියන්නේ සෙරමික් කැපැසිටරේ සහ මයිකා කැපැසිටරේ සකස් වීම සිද්ධ වෙලා තියෙන ආකාරයට කතා කරමු. ඔබ දැක්කා මෙන්න මේ ආකාරයේ හැඩයෙන් තියෙන කැපැසිටර්. මේක අපි හඳුන්වන පුතා සෙරමික් කැපැසිටර් කියලා. සෙරමික් කැපැසිටර් කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් පිංගම්මැටි ධාරිත්‍රයක් කියලා හඳුන්වනවා. මේ කැපැසිටරයේ සකස් වෙලා තියෙන ආකාරය අපි ඊටාම සරලව ගත්තොත් මෙයා සකස් වෙලා තියෙන්නේ ඊටාම තුනී. දැන් ඔබ දැක්ක එකේ ප්‍රමාණය අතිශය කුඩායිනේ. ඒතර ඊටාම තුනී පිංගම්මැටි ආධාරක කොටසක් මත එහි දෙපස ආලේප කරනවා ටින් ලෝහය. එහෙම නැත්නම් රිදී ලෝහය. එතකොට මම මේ කියපු වචනේ තව නිර්වචනය වෙන්න ඕනේ. ඔබ පැහැදිලි කරගන්න මේවා. අපි කියමු මෙන්න මේ තමයි සෙරමික් තුනී ආධාරක අවස්ථාව කියලා. මේකේ මේ දෙපැත්ස ආලේප කිරීමක් අපි කරනවා ටින් හෝ රිදී. නැත්නම් ටින් හෝ සිල්වර්. අපි රිදී වලට කියනවා සිල්වර් කියලා. right. මෙහෙම ටින් හෝ රිදී ආලේප කිරීමක් කරනවා. හරි. එතකොට මෙතනදී ඔබ ඒක නිවැරදිව අවබෝධ කරගන්න මේ ආලේප කිරීම දෙපස ආලේප කිරීම එකම ලෝහ ආලේපනයකින් සිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතා මේ පැත්ත ටින් කියන ලෝහෙන් නම් ආලේප කරේ මේ පැත්තත් අනිවාර්යයෙන්ම ටින් කියන ලෝහෙන් තමයි ආලේප කරන්නේ. මේක සිල්වර් නම් මේකත් සිල්වර් විය යුතුමයි. එහෙනම් එකම ලෝහයෙන් තමයි දෙපස ආලේප වෙන්නේ. ඒ නිසා මේවයි ධන හා ඍණ වශයෙන් අග්‍රභේදයක් කොයිලකවත් හටගන්නේ නැහැ. මොකද එකම ලෝහයෙන් තමයි මේ දෙපස ආලේප කරලා තියෙන්නේ. මෙසේ ආලේප කරපු අග්‍ර ආලේපනයන් දෙකෙන් අපි මෙතන අග්‍ර දෙකක් පිටතට සම්බන්ධ කරනවා. අවසාන වශයෙන් මේක පූර්ණව නැවත ආවරණය කිරීමක් කරනවා පිංගම්මැටි ආලේපනයකින්. ඒ ආලේපනයකින් ආලේප කරන්නේ මොකද? මේවයේ ආරක්ෂාවට මෙහෙම පිටින් සෙරමික් ආලේපනයක් සිදු කරනවා. එතකොට මේ ලෝහ තහඩු දෙකම එකම ආකාරයේ ලෝහ තහඩු දෙකක් නිසා ධන හා ඍණ වශයෙන් අග්‍රභේදයක් මෙහි පවතින්නේ නැහැ. හොඳයි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ සෙරමික් කැපැසිටරේට ධන ඍණ වශයෙන් අග්‍රභේදයක් නැහැ. අපිට පරිපතයට යොදනකොට මේ කැපැසිටරය ඕනෙම පැත්තකට යොදන්න පුළුවන්කම තියෙනවා. හරි? ඕනෙම පැත්ත මේ අග්‍ර දෙක ඕනේ පැත්තකට යොදන්න පුළුවන් ධන හා ඍණ වශයෙන් අග්‍රභේදයක් මෙහි නැහැ. right. මෙන්න අපි සෙරමික් කැපැසිටරය ගැන තමයි මේ පොඩි දැනුවත් වීමක් උනේ. එතකොට මේ කැපැසිටරය නිෂ්පාදනයත් එක්ක මේ කැපැසිටරය අපි පරිහරණය කරනකොට මෙහි තියෙනවා යම්කිසි දුර්වලතාවයක්. ඒ දුර්වලතාවය තමයි සාමාන්‍ය පරිසර උෂ්ණත්වය ගත්තාම පරිසර උෂ්ණත්වයට අනුරූපීව ඇතැම් අවස්ථාවලදී මෙයාගේ කාන්දු වීමේ ප්‍රවණතාවය සාපේක්ෂව වැඩි යකින් පවතිනවා. නමුත් අපි මෙයා භාවිතා කරනවා. භාවිතා කළාට මෙයාගේ තියෙන ගුණාත්මකතාවයට වඩා එම අගයන් වලින්ම ඊට වඩා වැඩි දියුණු කරපු අවස්ථාවක් තමයි පුතා මෙන්න මේ මයිකා කැපැසිටරය කියලා අපි හඳුන්වන නැත්නම් මයිලර් කැපැසිටරය කියලා හඳුන්වන මෙන්න මේ ධාරිත්‍රකය සකස් වෙලා තියෙනවා. එතකොට මේ දෙන්නම එකම ක්‍රියාකාරීත්වයකින් යුක්ත ධාරිත්‍රක දෙකක්. එකම අවස්ථාවට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙහි තියෙන විශේෂ තමයි මේ සෙරමික් ධාරිත්‍රකයට වඩා නිවැරදිතාවය මෙයාගේ ඉහළ මට්ටමක පවතිනවා. අපි ඒ මයිකා කැපැසිටරය සකස් කරලා තියෙන විදිහ පොඩ්ඩක් ඒ නිසා දැනුවත් වෙන්න ඕනේ. එමනම් මයිකා කැපැසිටරය සකස් කරලා තියෙන විදිහ ගත්තොත් මයිකා කැපැසිටරය නැත්නම් අපි හඳුන්වනවා මේක මයිලර් කියලා විවහාර කරනවා. මයිලර් කැපැසිටර්. හරි. මේ කැපැසිටරය සකස් කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. අපි සම්බන්ධක අග්‍ර දෙක මේ ආකාරයෙන් සැලකුවොත් මේ හා සම්බන්ධ වෙනවා ඇලුමිනියම් තහඩු මෙන්න මේ ආකාරයට. ඔබට සාමාන්‍ය රටා ගැනීම එහෙම පාසල් අධ්‍යයනයේ ඕන තරම් තියෙනවනේ නේද? මේකත් එක්තරා රටාවකට පිළිట్లా තියෙන දේ ඔබට පේනවා. එහෙමනම් එක් තහඩුවකින් එක් අග්‍රයකින් මේ පැත්තට ඇලුමිනියම් තහඩුව සම්බන්ධලා තිනවත් එක්කම මේ අනෙක්
අග්‍රයෙන් මේ පැත්තට ඇලුමිනියම් තහඩුවක් සම්බන්ධලා තියෙනවා. එතකොට මේ එකිනෙක කිසිම මේක ගෑවීමක් සිද්ධ වෙලා නැහැ කියන එකත් ඔබට දැන් පේනවා. මේවා ඊ타මත්ම පුතා ඊ타මත්ම තදට හිරට මේක එකට ෆිට වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා එකිනෙක ලෝහ ගෑවීම දක්වන්න මේ දෙක අතරට යොදනවා. මම මේ රතු පැහැයෙන් දක්වන්නේ මේ දෙක අතරට යොදන පරිවාරක ද්‍රව්‍ය. මෙන්න මේ යොදන පරිවාරක ද්‍රව්‍ය තමයි මයිකා කියන පරිවාරක ද්‍රව්‍ය. මයිකා ප්ලේට්ස්. මේ මයිකා ප්ලේට්ස් කියලා කියන්නේ ඊ타මත්ම අධික උෂ්ණත්වයන්ට වෘතු දෙන ඊ타මත්ම හොඳ පරිවාරක ද්‍රව්‍යයක්. ඒතර මේ හරහා කිසිම ආකාරයක විදුලි ධාරා ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මයිකා කියන පරිවාරකය ඊ타මත්ම හොඳ පරිවාරක ද්‍රව්‍යයක්. ඒ නිසා මේ හරහා ධාරා කාන්දු වීමේ ප්‍රවණතාවය අතිශයම අවමයි. ඊ타මත්ම හොඳ ඉන්සුලේටරයක් නැත්නම් පරිවාරක වශයෙන් මේ මයිකා ප්ලේට්ස් භාවිතා කරනවා. එතකොට ඔබට මයිකා ප්ලේට්ස් කොහොමද දැන් සාමාන්‍ය මතකයට ගොඩනගා ගන්න අපහසු වෙන්න පුළුවන්. නිතර පාවිච්චි කරනත් සාමාන්‍ය ඉතින් පොඩි ළමයින්ට අවස්ථාව අඩු වෙන්න පුළුවන්. නමුත් පුතා ඔයගොල්ලෝ සර්කිට් පිළිබඳව පොඩි ආසාවකින් ඉන්න අයනේ මේ ඉලෙක්ට්‍රොනික පන්තියට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට දකින්න ලැබෙනවා ඇති පොඩි පරිපත දිහා බලනකොට ඔය ට්‍රාන්සිස්ටර් වගේ දේවල් IC වල මේ ට්‍රාන්සිස්ටර් හීට් සින්ක් එකත් එක්ක ගෑවීම වළක්වන්න පොඩි සුදු පාට පතුරු జాතියක් දාලා තියෙනවා. අන්න ඒව මයිකා ප්ලේට්. සමහරවිට ඔබ පාහන නැත්නම් බවුත් එක සමහරවිට පිච්චෙන අවස්ථාවේදී ගලවලා ඇති. ඒ ගලවපු අවස්ථාවකේ කොයිල් එක වටේට ආවරණයක් කරලා තියෙනවා. සුදු පාට පතුරු జాතියකින් ආවරණයක් කරලා තියෙන්නේ. ඒ මයිකා ප්ලේට්ස්. ඒතර බවුත් එක කියන්නේ මොනතරම් අධික උෂ්ණත්වයක් නිකුත් කරන අවස්ථාවද කියලා දන්නවනේ. ඒත් ඒ වගේ අධික උෂ්ණත්වයට වර්ධ වෙන ඉන්සුලේටරයක් තමයි එතන තියෙන්නේ. ඒක පිච්චෙන්නේ නැහැ. එතන රෙඩ් හාට් වර්ගයේ අයන් ගත්තොත් ඒ අයන් එකේ එලිමන්ට් එක ඉන්සුලේට් කරගන්න. එලිමන්ට් එකේ පිටින් නැත්නම් කොයිල් එකේ පිටින් සහ කොයිල් එක එතීම සඳහා ආධාරක විශේෂයෙන් භාවිත කරලා තියෙන්නේ මේ මයිකා කියන පරිවර්තක ද්‍රව්‍ය. එතන මොනතරම් රත් වීමක් එතන සිද්ධ වෙනවද? ලොකු ධාරාවක් වෝල්ටිතාවයකට පවතිනවා. නමුත් ඒවට වෘත්තීමේ හොඳ පරිවර්තක ගුණාංගයක් මේ මයිකා පතුරු වල තියෙනවා. මම මේ ඔබට වැඩි දුර දැනුවත් වීමට මතකයට ගන්න අවස්ථාව මම මතක කරේ. මේ විදිහට පුතා සැකසුමක් කරලා අවසාන වශයෙන් මේක ඊ타ත්ම හොඳ පරිවාරක ප්ලාස්ටික් කොපුවකට මේ බාහිරින් පෙනුනේ ඔබට මෙන්න මේ ආකාරයේ බාහිරින් පෙනුනේ ඔබට මෙන්න මේ අවස්ථාව මේ විදිහට හොඳට ආවරණය කර ගැනීම ප්ලාස්ටික් ආධාරක කොපුවක් මගින් සිදු කරනවා. එතකොට මේකෙත් අපිට ධන හා ඍණ වශයෙන් කියලා අග්‍රභේදයක් නැහැ. එහෙනම් මේ අවස්ථා දෙකම එකම අගයන් වලින් එකම ක්‍රියාකාරීත්වයන්ගෙන් අපිට භාවිතා කරන්න පුළුවන් එක පරිපත සඳහා. එතකොට වෙනසකට තියෙන්නේ මෙයාට වඩා මෙයාගේ නිවැරදිතාවය වැඩි අගයක පවතිනවා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද? වඩා නිවැරදිතාවයකින් යුක්ත සහ වටිනාකමකින් අගයන පරිපතයක් අපි නිෂ්පාදනය කරනවා නම් මේ දෙන්නගෙන් කවුද භාවිතා කරන්න ඕනේ? මයිකා කැපැසිටරේ භාවිතා කළ යුතුයි කියන එක ඔබට මනාව පැහැදිලි. විශේෂයෙන් ඔය ශ්‍රව්‍ය වර්ධක පරිපත එහෙම හදනකොට අපිට හොඳ ගීතයක් මිහිරියාවෙන් අහන්න ඕනකොට ඒ ඊටාම නිවැරදි ස්වර ක්‍රියාත්මක කරලා හඬ ඊටාම සුපැහැදිලිව අපිට ඕන වෙලාවට මේ කැපැසිටර් දැමීම ඊටාමත්ම ප්‍රායෝගිකව වැදගත් වෙනවා. මේවා දැම්මම සමහරලාට හඬ පුංචි විකෘතිතාවයන් හෝ වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද මේවායේ අගයන් හිටි ගමන් පරිසරයේ සීතලද රස්නේයිද ඒ ආකාරයට අනුව මේවායේ අගයන් වෙනස් වීම ප්‍රවණතාවය වැඩි. නමුත් මේවා භාවිතා කරන්න තියෙන අවස්ථාව තිබුණට මේවා භාවිතා කරන අවස්ථාව අපිට නිවැරදිතාවෙන් භාවිතා කරන්න කට්ටිය පෙළඹෙන්නේ නැත්තේ හේතුව මේ මයික්‍රෝ කැපැසිටර් වඩා ඊටාම අඩු මිලට අපිට සෙරමික් කැපැසිටර් වෙළඳපොලෙන් ගන්න පුළුවන්. ලාභය දිහා බැලුවොත් ඉතින් ගොඩක් වෙලාට මේ වගේව දානවා ලෝකල් ප්‍රොඩක්ෂන් වලට. නමුත් අපි ගුණාත්මකතාවයෙන් ඉහළ තත්ත්වයට යනකොට මෙවැනි කැපැසිටර් යොදා ගැනීම ඊටාමත්ම වැදගත් වෙනවා. නේද? ඒක ඔබට පැහැදිලි ඒක තීරණය කරගන්න. හොඳයි. එතකොට ධන හා ඍණ වශයෙන් අග්‍රභේදයක් නැහැ. මේ අවස්ථා දෙකම එකම අගයන් වලින් එකම කටයුත්ත සඳහා භාවිතා කරන්න පුළුවන්. සෙරමික් කැපැසිටර් වඩා ඉහළ නිවැරදිතාවයක් මයිකා කැපැසිටරයේ පවතිනවා. හොඳයි. අපි මේ අවස්ථා දෙක දැන් දැනුවත් වුණා. එතකොට අපිට දැන් ඊළඟට දැනුවත් වෙන්න ඕනේ මේවායේ අගයන් ලබා ගැනීම සහ මල්ටිමීටරයක් උපයෝගී කරලා මෙවැන්නක් පරීක්ෂා කරන ආකාරය පිළිබඳව. හොඳයි. අපි ඒ තැනටත් දැන් යමු වෙමු. අපි
සෙරමික් හෝ මයිකා කැපැසිටර් ගත්තාම මේ අවස්ථා දෙකම පිළිබඳව අපි කතා කරමු. කැපැසිටරයක මෙන්න මේ විදිහට අපි කියමු 2H වශයෙන් මෙහෙම සඳහන්ලා තියෙනවා. ඊළඟට 223 K කියමුකෝ. මේ සෙරමික් කැපැසිටරයක් වේවා මයිලර් කැපැසිටරයක් වේවා ඒ ඕනෙම එකක මෙන්න මේ විදිහට තමයි අගයන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඉලක්කමක් සහ ඉංග්‍රීසි අකුරක් තියෙනවා. ඊළඟට ඉලක්කම් පේලියක් විතරක් පවතිනවා. ඊළඟට පුතා ඉංග්‍රීසි අක්ෂරයක් පමණක් පවතිනවා. මෙහෙම අවස්ථා තුනකින් පෙන්වන්නේ මේකේ අගයන් තුනක්. මේ අගයන් තුනක් මේ පෙන්වන්නේ. ඒතර අගයන් තුන එකම කැපැසිටරයක අගයන් තුනක් පෙන්වනවා කියවම ඔබට දැන් තව ප්‍රශ්නයක් ඇති ඒ මොකටද කියලා. ඒක සාධාරණ මතයක් නේ. පුතා ඒකෙන් අගයන් තුනක් කිව්වට මේක අගයන් තුනක් වශයෙන් පෙන්වන්නේ අගයන් වල අවස්ථා තුනක්. මේකෙන් පැහැදිලි කරමු. මේ පෙන්වන්නේ වෝල්ටේජ් එක පිළිබඳව. මේ කියන්නේ මේ කැපැසිටරේ ඔරොත්තු දෙන උපරිම වෝල්ටේජතාවය තමයි මේ ඉලක්කමක් සහ ඉංග්‍රීසි අකුරක් භාවිතා කරලා පෙන්වන්නේ. ඊළඟට මෙන්න මේ ඉලක්කම් පේලියක් පමණක් පෙන්වන්නේ කැපැසිටිව් එක. ඒ කියන්නේ ධාරිත්‍රකතා අගය. කැපැසිටිව් නැත්නම් ධාරිත්‍රකතා අගය. කැපැසිටිව්. ඊළඟට තමයි ඉංග්‍රීසි අක්ෂරයක් පමණක් භාවිතා කරලා පෙන්නලා තියෙන්නේ මේකේ සහන අගය නැත්නම් ටොලරන්ස් කියලා අපි කියනවා. ටොලරන්ස් එහෙම නැත්නම් සහන අගය කියලා කියනවා. හරි වෝල්ටේජ් එක කැපැසිටිව් එක ටොලරන්ස් එක. වෝල්ටේජතාවය ධාරිත්‍රකතාවය සහන අගය. මම මේවා පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි. මෙන්න මේ විදිහට ධාරිත්‍රකයක මේ විදිහට අපි දැක්වීම අපි හඳුන්වනවා කේත ක්‍රමයක් කියලා. කේත ක්‍රමයක් කියලා කියන්නේ කෙටි ක්‍රමයක්. එතකොට යමක අගයක් ප්‍රකාශ කිරීම සඳහා අපි භාවිතා කරන කෙටි යෙදුම් තමයි මේ තියෙන්නේ. ඒතර මේකේ කේත ක්‍රමයට සකස් කරලා තියෙන දැනුවත් කරලා තියෙන මේ අවස්ථාව නිවැරදිව අපි අගයකට පරිවර්තනය කරගන්න කොයි ආකාරයකටද යොමු වෙන්න ඕනේ. ඒක පැහැදිලි කරමු මෙන්න මේ විදිහට. දැන් බලන්න මේ උඩම පේලියෙන් කියවෙන්නේ වෝල්ටේජ් එක. මේ ඊළඟට කියවෙන්නේ ධාරිත්‍රකතා අගය. ඊළඟට කියවෙන්නේ සහන අගය. එහෙමනම් අපි මේ ටික පැහැදිලි කරගමු. 2H 223 K නේද? ඔය විදිහට තියෙන්නේ. 2H 223 K. මම මේ අවස්ථා තුන ඔය විදිහට ලියා ගන්නවා. හොඳයි. එතකොට තමයි 2H කියලා කියන්නේ වෝල්ටේජ් එකනේ. 223 කියන්නේ ධාරිත්‍රකතා අගය. K කියන්නේ සහන අගයනේ. හොඳයි. මේ අවස්ථා කොහොමද අපි දැන් ලබා ගන්නේ? ධාරිත්‍රක වල මේ කෙටි වෝල්ට්‍යතා දැක්ම දක්වලා තියෙන මේ කේත ක්‍රමයට අපිට ලබා ගන්න අගය ලබා ගන්න ධාරිත්‍රකතා වෝල්ට්‍යතා කේතයක් අපිට තියෙනවා. පැහැදිලිද? ධාරිත්‍රකතා වලට සකස් කරපු වෙනම chart එකක් තියෙනවා වෝල්ටේජ් කෝඩ් එකක්. කැපැසිටිව් වෝල්ටේජ් කෝඩ් කියලා අපි හඳුන්වනවා. මේ ධාරිත්‍රකතා වෝල්ට්‍යතා චක්‍රය ගත්තාම ඒ චක්‍රය මම ඔබට ඉදිරියේදී WhatsApp කරන්න අපේ group එකට එතනින් ලබා ගන්න. මම දැන් පොඩ්ඩක් කෙටියෙන් මේක සඳහන් කිරීමකුත් කරන්නම්. මේ විදිහට මෙතන තියෙනවා ABCD වශයෙන් මේ විදිහට ඉංග්‍රීසි අකුරු කිහිපයක් මෙතන පාවිච්චිලා තියෙනවා. මම ඒක අදාළ අක්ෂරයට ගන්න H කියලා. හරි? මේ විදිහට. ඊළඟට මේ තිරස් අතර ගත්තාම බිඳුව 1 2 3 වශයෙන් මේ විදිහට අවස්ථාවක් තියෙනවා. එතන පුතා මේ අපි මේ chart එකේ මේ H කියන අවස්ථාව සලකමු. මෙතන බිඳුව කියන අක්ෂරය තුල මේ කොලම් එක තුල තියෙනවා 5. 1 කියන අවස්ථාව තියෙනවා 50. ඊළඟ අවස්ථාවට ගත්තාම 500. ඊළඟ තුන්වෙනි අවස්ථාව ගත්තාම 5000. මෙන්න මේ ආකාරයට මේ chart එකේ පවතිනවා. හරි? මේ chart එක කම්ප්ලීට් කරපෙක ඔබට මම ටියුට් සමග WhatsApp කරන්නම්. එතකොට ඔබට පැහැදිලි වෙයි. ඒ ටික ලබා ගන්න පුළුවන්. එතකොට මේ H කියන
අවස්ථාව ගත්තාම අපිට දැන් අදාළ වෙන්නේ කීයද? 2h බලන්න. 2h කියලා තියෙන්නේ. එහෙනම් මේ 2 කියන මෙන්න මේ බාර් එක නැත්නම් මෙන්න මේ කොලම් එකේ h කියන රෝ එකේ. හරි? මේ h කියන රෝ එක ගත්තාම 2 කියන කොලම් එක ගත්තාම මෙන්න මේ අවස්ථාවේ මේ අවස්ථා දෙක එකිනෙක සම්බන්ධ වෙන ස්ථානය ඔබට පැහැදිලි 500 කියලා. ඔව් මෙන්න මේ අවස්ථාව නේද? දෙක කියන කොලම් එකේ h කියන රෝ එකේ මෙන්න මේ අවස්ථාවේ අපිට පේන තියෙන්නේ 500. එහෙනම් පුතා මේකෙන් අදහස් වෙන්නේ මේ කැපැසිටරේ උපරිම වෝල්ටේජ් නැත්නම් මේ කැපැසිටරේට ඔරොත්තු දී හැකි උපරිම වෝල්ටේජ් වෝල්ට් 500යි කියන එක. ඊළඟට 223 මේකට chart අවශ්‍ය වෙන්නේ නැහැ. ධාරිත්‍රකයක අපි කෙටි ක්‍රමයට යොදන්නේ 223 104 103 124 564 මෙන්න මේ ආකාරයෙන් තමයි මේ වගේ කේතාගයන් දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදී ඔබට ඊටාම පැහැදිලි ඔබේ රටා ගැනීම කරන්න පුළුවන්. මේ මුලින් තියෙන ඉලක්කම් දෙක එලෙසින්ම ලියා ගන්න. 22. හරි? මෙතන දෙක මේ දෙක 22 කියලා. පුතා මෙන්න මේ අවසානයේ තියෙන ඉලක්කම තියෙනවනේ. දැන් මේකේ තියෙන්නේ 3 කියලානේ. එහෙනම් මේ අවසානයේ තියෙන ඉලක්කමට අනුව ඔබ මේකේ අවසානයේ බිංදු ප්‍රමාණයක් දාගන්න. මෙතන ඉලක්කම 3 නිසා බිංදු 3ක් දාගන්න. අපිට දැන් අගයක් ආවා. දැන් මේ තියෙන්නේ 22000යි කියලා. එහෙනම් මේ ආපු අවස්ථාව මොකද්ද? පුතා කැපැසිටර් එකේ මෙන්න මේ මුල ඉලක්කම් දෙක එලෙසින්ම ලියලා අවසාන ඉලක්කම අනුව බිඳු දැම්මහම මේ එන අගය කැපැසිටර් වල අපි කුඩාම ඒකකයේ වශයෙන් දක්වන පිකෝ ෆැරඩ් වශයෙන් තමයි මෙයා අපිට ලැබෙන්නේ. මෙන්න PF කියලා කියන්නේ පිකෝ ෆැරඩ් කියන්නේ. පිකෝ ෆැරඩ්. අපි ධාරිත්‍රකතාවයක අගය ලබා ගන්නේ ෆැරඩ් වලින්. ඒක ඊටාම ඉහළ අගයක් නිසා පිකෝ ෆැරඩ් 1000ක් නැනෝ ෆැරඩ් එකයි. නැනෝ ෆැරඩ් 1000ක් මයික්‍රෝ ෆැරඩ් එකයි. මයික්‍රෝ ෆැරඩ් 1000ක් මිලි ෆැරඩ් එකයි. මිලි ෆැරඩ් 1000ක් ෆැරඩ් එකයි. ෆැරඩ් 1000ක් කිලෝ ෆැරඩ් එකයි. කිලෝ ෆැරඩ් 1000ක් මෙගා ෆැරඩ් එකයි. වශයෙන් මේ එකක කුඩා අවස්ථාවක ඉඳලා ඉහළ ගෙන්න වලට අපිට තියෙනවා. ඉතින් මේ අවස්ථාව මුලින්ම අපි දක්වපු අවස්ථාවේදී අවසාන ලක්ෂණ බිඳු දාලා මේ විදිහට ආගයක් ප්‍රකාශ කරාම මේ ලැබෙන්නේ අපිට ඊටාම කුඩාම ඒකකයක් වශයෙන්. අපිට මේ 22000යි පිකෝෆැරඩ් කියනවා වෙනුවට අපිට දන්නවා පිකෝෆැරඩ් 1000ක් නැනෝෆැරඩ් එකයිනේ. එහෙනම් පුතා මේක 1000න් බෙදුවොත් අපිට නැනෝෆැරඩ් වලින් මෙයා ප්‍රකාශ කරන්නත් පුළුවන්. එහෙනම් 1000න් බෙදනවා කියලා කියන්නේ මේ අවසාන ස්ථානයෙන් බිඳු තුනක් කැපිලා නේද? එහෙමනම් ඔබට පැහැදිලි අපිට කියන්න පුළුවන් මේක 22යි නැනෝ ෆැරඩ් කියලා අපිට දක්වන්න පුළුවන්. අපිට මේක මයික්‍රෝ ෆැරඩ් වලින් පෙන්වන්න කිව්වොත් අපි දන්නවා පිකෝ ෆැරඩ් දසලක්ෂය තමයි මයික්‍රෝ ෆැරඩ් එකක් කියන්නේ. ඒ කියන්නේ පිකෝ ෆැරඩ් 1000ක් නැනෝ ෆැරඩ් එකයි නැනෝ ෆැරඩ් 1000ක් මයික්‍රෝ ෆැරඩ් එකයි. කියනකොට පිකෝ ෆැරඩ් දසලක්ෂය 1.6 තමයි මයික්‍රෝ ෆැරඩ් එක කියන්නේ. එන 1.6. ඒ කියන්නේ පුතා මේ අගය දසලක්ෂයෙන් බෙදුවොත් දසලක්ෂයෙන් බෙදනවා කියලා ගොඩාක් මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ කෙලවර ඉඳන් 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා ස්ථාන 6ක් වමට ආවනම් ස්ථාන ප්‍රමාණය ප්‍රමාණවත් නැත්නම් මෙතනින් බිඳුවක් දාලා මෙතනින් අපි හිතත් තියාගන්න. එහෙනම් දශම බිඳුවයි 2යි 2යි මයික්‍රෝ ෆැරඩ් කියලා අපිට මෙයා ප්‍රකාශ කරන්න පුළුවන්. දශම බිඳුවයි 2යි 2යි මයික්‍රෝ ෆැරඩ් මියු F. මේක ග්‍රීක අක්ෂරයක් මියු මයික්‍රෝ ෆැරඩ්. හරි. එහෙනම් අපිට මේ 223 කියන එක කේතාගයකින් දුන්නාම අපිට ඒක 22000යි පිකෝ ෆැරඩ් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 22යි නැනෝ ෆැරඩ් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුතා 0.2යි මයික්‍රෝ ෆැරඩ් කියලා කියන්නත් පුළුවන්කම තියෙනවා. හොඳයි මේ අවස්ථා හතරෙන් කොයි අවස්ථාවෙන් අපි මේ කැපැසිටර් අගය ප්‍රකාශ කරත් එකම කැපැසිටර් තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට පුතා මේ K මේකෙදිත් අපිට A B C D ආදී වශයෙන් ඉංග්‍රීසි අක්ෂර කීපයක් තියෙනවා ටොලරන්ස් එක සම්බන්ධ. ටොලරන්ස් එක කියලා කියන්නේ අපි රෙසිස්ටර් පාඩමේදී ඉගෙන ගත්තා සහන අගය. ඒ කියන්නේ කැපැසිටරයක් නිෂ්පාදනය කරනකොට ඒ නිෂ්පාදනයට භාවිතා කරපු භෞතික තත්ත්ව අමුද්‍රව්‍ය හෝ පරිසරයේ භාවිතා කරනකොට පරිසරයේ පවතින භෞතික තත්ත්වය හෝ පදනම් කරගෙන ඒ නිෂ්පාදිත උපකරණයේ සඳහන් අගය යම් ආකාරයකින්
වෙනස් වීමේ ප්‍රවණතාවයක් ඊටාම සුළු වශයෙන් හෝ තිබිය හැකියි. මෙන්න මේ වෙනස් විය හැකි ප්‍රවණතාවය තමයි 100ට කොච්චර අගයක්ද කියලා ප්‍රකාශ කරන්නේ. අපි ඒක හඳුන්වනවා සහන අගය කියලා. එහෙමනම් මේකේ සහන අගය වශයෙන් අපි දකින්නේ මේ K කියන අක්ෂරයෙන් සහන අගය වශයෙන් අපිට දෙන්නේ ධන හෝ ඍණ 120යි කියලා. ධන හෝ ඍණ 120ක ප්‍රවණතාවයක් තියෙනවා වෙනස් වීමේ ප්‍රවණතාවය. එහෙනම් පුතා ඔබ සහනගය ආදේශ කරලා ගන්න ඔබ දන්නවා 22000යි පිකෝෆැරඩ් නම් 100ට ධන හෝ ඍණ 20යි කියලා පෙන්නලා තිනකොට මේ අගය සකස් කරගන්නේ කොහොමද කියලා අපි ඒ අවස්ථාව ගත්තොත් 22000කට දැන් අපි මෙහෙම ගමුකෝ 100ට 20 නම් නේද 100ට 20 නම් නේ 100ට 20 නම් 22000ට කොච්චරද 22000ට කොච්චර දැන් ඔබට ඒක සුළු කරගන්න පුළුවන් නේ මේ අපි පාඩම් රෙසිස්ටර්ස් වලදී කතා කරන්නේ නේද මේ අවස්ථාවට අයින් කරන්න පුළුවන් මේ 20න් මේ අවස්ථාව ගණන කරන්න 220 වැඩි කිරීම 20 එතකොට ලැබෙන පිළිතුර ධන හෝ ඍණ වශයෙන් අපිට කියන්න පුළුවන් මේකේ 22000යි පිකෝෆැරඩ් කියන කැපැසිටරේ අගය ධන හෝ ඍණ වශයෙන් මේ එන උත්තරයෙන් සහනගේ පවතින්න පුළුවන් කියන එක. ඒක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයක් ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ අතර පවතින අවස්ථාවක් වශයෙන් දකින්න පුළුවන්. හොඳයි. මේ අවස්ථාව පිළිබඳව මම හිතන්නේ ඔබට දැන් පැහැදිලිතාවයක් ඇති. එහෙමනම් අපි දැන් මේ අවස්ථාව සෙරමික් කැපැසිටරයක් වේවා මයික කැපැසිටරයක් වේවා මේ අවස්ථා දෙකේම අගයන් ලබා ගන්න මේ ආකාරයෙන්ම තමයි. හොඳයි. අපි එහෙමනම් තව දුරටත් යමු. මේ chart එකත් tolerance එක පිළිබඳවත් ඔබට ඉදිරියේදී මම ඒ ටික group එකට add කරන්නම්. ඒක ලබා ගන්න. හොඳයි. එතකොට අපි තව අපිට ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් පිළිබඳව. අපි ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් වලට යමු. මම කැමති ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරට යොමු වෙන්න කලින් මේ කැපැසිටරේ මල්ටිමීටර් එකකින් පාවිච්චි කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කරලම ඉන්න. ඒක වඩාත් උචිතයි. අපි ඒකත් බලමු. සෙරමික් කැපැසිටරයක් හෝ මයික කැපැසිටරයක් පරීක්ෂා කිරීමක් කරනවා. සෙරමික් කැපැසිටරය හෝ මයික කැපැසිටරය කියන්නේ එකම කටයුත්ත සඳහා භාවිතා කරන එකම අගයන් වලින් තියෙන අවස්ථාවක්. එවන්නක් මල්ටිමීටර් එකකින් පරීක්ෂා කිරීමක් කරනකොට ඉතාමත්ම පහසුවෙන් අපිට එයාගෙන තීරණ ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. පුතා ඒ අවස්ථාවේදී ඔබ කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මල්ටිමීටරයේ මේ තියෙන පරාස තෝරණය මේ ඕම් පරාසය තියෙනවා මෙතන. මේ ඕම් පරාසයේ වැඩිම අගයකට මේ තියෙන්නේ ගුණ කිරීම 100යික සමහර මීටර වල තියෙන ගුණ කිරීම 10යික සමහර ඒවා 100යික ගැටලුවක් නැහැ. මල්ටිමීටරයේ පරාස තෝරණය වැඩිම ඕම් පරිමාණයට මේ විදිහට යොමු කරන්න. මල්ටිමීටරයේ පරාස තෝරණය වැඩිම ඕම් පරිමාණයට යොමු කරන්න. දැන් මේකේ පෙන්නලා තියෙන ගුණ කිරීම 100යික. ඒ නිසා මම ගුණ කිරීම 100යික යකට යොමු කරා. එහෙනම් මල්ටිමීටරයේ පරාස තෝරණය වැඩිම ඕම් පරිමාණයට යොමු කරලා මෙහි අග්‍ර දෙක මේ කැපැසිටරයේ අග්‍ර දෙකේ තියන්න. එතකොට ඔබට දකින්න ලැබෙන පුතා පිළිතුරක් මේකේ කිසිම උත්ක්‍රමණයක් පෙන්වන්නේ නැහැ කියලා. හොඳට තේරුම් ගන්න මේ කියපු කතාව හරිම සරලයි හරිම ලේසියි. මල්ටිමීටරයේ පරාස තෝරණය වැඩිම ඕම් පරිමාණයට යොමු කරලා මේ පරීක්ෂක අග්‍ර දෙක අදාළ පරීක්ෂා කළ යුතු කැපැසිටරයේ අග්‍ර දෙකේ තියන්න. සෙරමික් කැපැසිටරය හෝ මයික කැපැසිටරය. එවිට මෙහි කිසිම උත්ක්‍රමණයක් පෙන්වන්නේ නැතුව මේ දර්ශක ඉද්ද පවතින තත්වයෙන්ම පවතිනවා නම් අනන්තයේ ඒ කැපැසිටරේ හොඳ එක. ඒ කැපැසිටරය නිවැරදි තත්ත්වයේ පවතින එකක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. පැහැදිලිනේ? කිසිම උත්ක්‍රමණයක් නොපෙන්වන්නේ නම් මේ සෙරමික් හෝ මයික කැපැසිටර් හොඳ තත්ත්වයේ පවතින කැපැසිටර් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. යම් ආකාරයෙන් කටු උත්ක්‍රමණයක් පෙන්ලා එහා කෙලවරටම ගිහිල්ලා ඉන්නවා නම් හරි, අතරමඟ නතර වෙලා ඉන්නවා නම් හරි, කිසිදු උත්ක්‍රමණයක් පෙන්නගෙන ඉන්නවා නම් හරි, ඒවා දෝෂ සහිත ඒවා. එහෙනම් කිසිදු උත්ක්‍රමණයක් නොපෙන්වන්නේ නම් එය හොඳ තත්ත්වයක කියලා තේරුම් ගන්න. එතකොට මම මේ කියපු කතාවත් එක්ක සමහරලාට මයිකා කැපැසිටර්
ලොකු අගයන් වලින් යුක්ත ඒවා 504 වගේ වැඩි අගයන් වලින් ඒවා ගත්තොත් ඒවා මේ වගේ අවස්ථාවක පරීක්ෂා කරනකොට සමහරද මේ අග්‍ර දෙක තියෙනකොටම මේ උත්ක්‍රමණ කටුව පොඩ්ඩක් චලනය වෙලා ආපහු අනන්තෙට එන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. තිබිය යුත්තේ අනන්තයේම කියන මත තියාගන්න. මේ කටුව පොඩි ගැස්මක් වෙන්න පුළුවන්. එහෙම වුණාට ගැටලුවක් නැහැ. නමුත් මෙයා අනන්තයේ පවතින්න ඕනේ. අපි මේ දෙක අග්‍ර දෙක මේ විදිහට සම්බන්ධක අග්‍ර දෙක මේ විදිහට පරීක්ෂාත්මක අග්‍ර දෙකත් එක්ක සම්බන්ධ කරපු අවස්ථාවේදී කටුව චලනය වීමක් වුණාට කමන්නේ අනන්තයේ පවතින්න ඕනේ. සාමාන්‍ය කුඩා කැපැසිටර් නම් කිසිදු ආකාරයක උත්ක්‍රමණ පෙන්වන්නේ නැහැ. එහෙනම් ඒවා හොඳ තත්ත්වයේ කැපැසිටර් එක තේරුම් ගන්න. හොඳයි. අපි දැන් යමු ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් පරීක්ෂා කරන ආකාරය. ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරේ තත්ත්වය පැහැදිලි කරලා ඒ අධ්‍යයනය කළා අපි එතනටත් යමු. ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් කියලා කතා කරනකොට ඔබට එහි බාහිර පෙනුම හොඳින් හුරුබුහුටි අවස්ථාවක් නිතර ඔබ ඉලෙක්ට්‍රොනික විෂයට ඇලුම් කරන අයට දකින්න පුළුවන් අවස්ථාවක් මෙන්න මේ ආකාරයේ කැපැසිටර්. මෙහෙම ඒවා දැකලා නේද? අපි සාමාන්‍යයෙන් දරුවෝ පාවිච්චි කරන බෙර කොටේ වගේ ඒවා කියලානේ. බෙර කොට වගේම ඒ අපි විවහාර වචන වලින් සරලව හැඳින්වුවොත් නේද? මෙන්න මේ විදිහට. පුතා මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් කියනකොට ඕගොල්ලන්ට විශේෂයෙන්ම මේකේ ධන හා ඍණ වශයෙන් අග්‍ර භේදයක් තියෙනවා. බලන්න මේ අග්‍ර දෙකේ එකක් දිගයි එකක් කොටයි. ඒ වගේම මේ කොටාග්‍රය කෙලින් මේ ඍණ සංකේතකුත් තියෙනවා. ඔය ඍණ නැත්නම් ඍණ අක්ෂරයක් පෙන්වන්න කරලා තියෙනවා. මේ එහෙමනම් මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එක මෙන්න මේ විදිහට එක අග්‍රයක් දිගයි එක අග්‍රයක් කොටයි. ඒ දිග අග්‍රය තමයි අපි ධනාග්‍රය කියලා හඳුන්වන්නේ. එතකොට කොටාග්‍රය කෙලින් තමයි මේ ඍණ සංකේතය පෙන්වලා තියෙන්නේ. ඊළඟට මේකේ අගය 47යි මයික්‍රෝෆැරඩ්, වෝල්ටීයතාවය වෝල්ට් 16යි, ධන හෝ ඍණ වශයෙන් උෂ්ණත්වයට වෘද්ධිමය හැකියාව හඳුන්වලා තියෙනවා සෙල්සියස් 85යි කියලා. ඔයගේ අගයන් වලින් මෙයා දක්වලා තියෙනවා. එතකොට මේකේ අගයන් ලබා ගන්න අපිට කේත ක්‍රම හරි වෙනත් chart එකක් භාවිතා කරන්න ඕනේ නැහැ. මේකේ අගය කෙලින්ම හැමදේම දීලා තියෙනවානේ. අග්‍ර ධන හා ඍණ වශයෙන් විභේදනයක් තියෙනවාය. ඍණාග්‍රය මෙන්න මේක. එහෙනම් අනිත් එක තමයි ධනාග්‍රය කියලා අපි දන්නවා. කොටාග්‍රය තමයි ඍණ කියලා පෙන්නලා තියෙනවා. එහෙනම් දිගාග්‍රය තමයි ධන කියලා අපි දන්නවා. ඒ වගේම පුතා මයික්‍රෝෆැරඩ් නැත්නම් මේ කැපැසිටර් එකේ කැපැසිටිව් එක දීලා තියෙනවා. මේක ඔරොත්තු දෙන උපරිම වෝල්ටේජ් දීලා තියෙනවා. මෙයා ඔරොත්තු දෙන උපරිම උෂ්ණත්ව තත්ත්වය. ධන හෝ ඍණ කියලා කියන්නේ අධික උෂ්ණත්වයේ සෙල්සියස් 85ක් දක්වා ධන වශයෙන් අධික සීතල සෙල්සියස් ඍණ 85ක් වශයෙන් මෙයා පෙන්නලා තියෙනවා. එහෙනම් මෙයා ඒ අවස්ථාව තුල ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තයි. එහෙනම් මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරය හදලා තියෙන විදිය ඊටාම සරලව අපි පොඩි දැනුවත් වීමක් ලබමු. මෙයා හදලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මම මේ ඇන්දේ පරිවාරක අවස්ථාව මෙන්න මේ විදිහට තව තහඩු දෙකකුත් පවතී. මේ විදිහට. එතකොට මෙතන පවතින විදිය තේරුම් ගන්න අපිට මේ තහඩු වල පැහැදිලිමත් නම් හරි. කළු පැහැයෙන් මම දැක්කුවේ මෙන්න මේ අවස්ථා දෙක පාර විද්‍යුත් විච්ඡේදක පරිවාරක අවස්ථා දෙකක් තමයි මේ තියෙන්නේ. ඒතර මේක අපි හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් තෙල් කඩදාසි කියලා කියන්නේ. කඩදාසි දෙකක් පාවිච්චි කරලා ඒක තෙල් ඉටි වලින් පොඟවලා අරගෙන එහෙම නැත්නම් අපි පාර විද්‍යුත් විච්ඡේදක කඩදාසි තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. පාර විද්‍යුත් විච්ඡේදක කඩදාසි නැත්නම් ඩිලෙක්ට්‍රික් කොට් ස්ටෑන්ඩ් පේපර්ස් කියලා අපි කියනවා. මේ ඩිලෙක්ට්‍රික් කොට් ස්ටෑන්ඩ් පේපර්ස් දෙකක් තමයි මේ පරිවාරක වශයෙන් භාවිත කරලා තියෙන්නේ. එතකොට එක් පරිවාරක කඩදාසි පටියක් මත තුනී ඇලුමිනියම් ප්ලේට් එකක් තියලා ඒ මත නැවතත් පරිවාරක කඩදාසි පටියක් තියලා ඒ මත නැවත ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් එකක් තියලා තියෙනවා. පුතා ධන හරින විභේදනයේ විශේෂයෙන්ම තේරුම් ගන්න එක ලෝහ පටියක් ගත්තේ ඇලුමිනියම් ප්ලේට් එකක්. අනිත් අවස්ථාව ගත්තේ එයාගේ ඔක්සයිඩ් අවස්ථාව. ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් එක තමයි මේ මම රතු පැහැයෙන් පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට මේක ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් එකක්. මේක ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් එකක්. මේක ඇලුමිනියම් ප්ලේට් එකක්.
මේ අවස්ථා දෙකම dielectric constant papers. පාර විද්‍යුත් විච්ඡේදක පරිවාරක කඩදාසි පටි දෙකක් තමයි මේ යොදලා තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ අවස්ථා ගත්තාම මේ ඇලුමිනියම් කියලා ගුවම මේ ඝනක මේවනේ ඊටාම තුනී ඊටාම දිග ඇලුමිනියම් පත්‍රමේ තියෙන්නේ. මේවා නිකන් සුළඟට ලෙල දෙන මට්ටමේ තහඩු ඊටාම තුනී. මේ අවස්ථාව පුතා ඊටාමත්ම දිගයි. ඒතර අපි මේ ඊටාම කුඩාවට වගේ මෙහෙම හදලා තිබ්බට මේක ඊටාම තුනියට මේ ප්ලේට් හතරම එකිනෙක ඔතලා මේ සිලින්ඩර් ආකාර ඇලුමිනියම් කොපුවකට බහලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාව අපි ගත්තොත් මෙන්න මේ විදිහට මම මේක දක්වන්නම්. මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව මේක තියෙන පිළිවෙලටම ගත්තොත් මේ අවස්ථාව ඔන්න ඔය ආකාරයෙන් ඔය තාඩු අවස්ථා හතරක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අවස්ථා හතර මේ විදිහට පාවිච්චි කරලා මේ අවස්ථා හතර එකට එක ඔතනවා. අර සාමාන්‍යයෙන් මේ හතරම එකට එක තට්ටු හතරකට තියලා අර පැදුරක් ඔතන්න වගේ මේ හතරම එකට රෝල් කරලා ඔතනවා. එහෙම ඔතලා අවසාන වශයෙන් මේක සිලින්ඩර් ආකාර ඇලුමිනියම් කොපුවකට ඇතුළු කරනවා. සිලින්ඩර් ආකාර ඇලුමිනියම් කොපුවක් තුළට මේ ඔතාගත්තු අවස්ථාව මෙහෙම යොමු කරනවා. ඊට පස්සේ ඇලුමිනියම් තහඩුවට සම්බන්ධ කරලා ගත්තු අග්‍රය පුතා ධනාග්‍රය වශයෙන් උත් ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් එකට සම්බන්ධ කරලා ගත්තු අග්‍රය ඍණාග්‍රය වශයෙන් උත් තමයි අපි සලකන්නේ. ඇලුමිනියම් ප්ලේට් එකට සම්බන්ධ තහඩුව ධනාග්‍රය වශයෙන් උත් ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් එකට සම්බන්ධ තහඩුව ඍණාග්‍රය වශයෙන් උත් අපි සලකනවා. හොඳයි. එතකොට මේ ආකාරයෙන් තමයි ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් නැත්නම් විද්‍යුත් විච්ඡේදක ධාරිත්‍රය කියලා අපි සිංහලෙන් හඳුන්වනවා. මේ විද්‍යුත් විච්ඡේදක ධාරිත්‍රය නැත්නම් ඉලෙක්ට්‍රොලයිටික් වර්ගයේ ධාරිත්‍රයක සකස් කරලා තියෙන්නේ ඔය ආකාරයෙන්. එතකොට මෙතනදී අපි විශේෂයෙන්ම ධන හරින වශයෙන් අග්‍රභේදයක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඇලුමිනියම් අග්‍රය ධනාග්‍රය වශයෙන් උත් ඇලුමිනියම් ඔක්සයිඩ් අග්‍රය ඍණාග්‍රය වශයෙන් උත් මේදී භාවිත වෙනවා. මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයේ ගුණාංගයන් වලට සමාන තත්වයෙන් තවත් කැපැසිටරයක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා ටැන්ටලම් කැපැසිටර් කියලා. ඒතර ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් අපිට ඉතාමත්ම වැඩි වශයෙන් අපේ ටීවී, කැසට්, රේඩියෝ ආදී වශයෙන් ගත්තාම සහ අපි ඔයගොල්ලෝ හදන කුඩා පරිපත ගත්තාම එවැනි පරිපතවල වැඩි වශයෙන් දකින්න තියෙන උපකරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොලයිටික් වර්ගයේ කැපැසිටරය. මේකට සමාන තවත් කැපැසිටරයක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා ටැන්ටලම් කැපැසිටර් කියලා. මේ ටැන්ටලම් කැපැසිටර් අපිට ඔය පරිපතවල ටිකක් දකින්න අඩුයි. මොන පරිපතවලද අපි භාවිතා කරන සරල කුඩා පරිපතවල දකින්න අඩුයි. නමුත් ටීවී, කැසට්, රේඩියෝ වල දකින්න අඩුයි. නමුත් එයා මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් හොඳ තත්ත්වයෙන් සහ නිවැරදිව අපේ කටයුතු වල වැඩි වශයෙන් භාවිතා කරනවා. නමුත් පුතා මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරට වඩා අතිශය නිවැරදි ගුණාංගයන්ගෙන් යුක්ත එකක් තමයි ටැන්ටලම් කැපැසිටර් කියලා කියන්නේ. නමුත් ටැන්ටලම් කැපැසිටර් අපිට විවහාරයේ වැඩිපුර භාවිතා කරන අඩුයි සාමාන්‍ය කටයුතු වලදී එයා භාවිතා කරන්නේ අතිශය නිවැරදිතාවයක් අත්‍යවශ්‍ය තැන්වලට. උදාහරණයක් විදිහට ඔය මෙඩිසින් ඉන්ස්ට්‍රුමන්ට් අපි කියන වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරනකොට අපිට ඉතාම නිවැරදි තොරතුරු අපිට ලැබෙන්න ඕනේ. ඒ වගේම සැටලයිට් වගේ දේවල් සකස් කරනකොට, කම්පියුටර්ස් සකස් කරනකොට, ගුවන් යාන නැව් වගේ වඩා නිවැරදිතාවයන් අත්‍යවශ්‍ය තැන්වලදී අපි ටැන්ටලම් කැපැසිටර් භාවිතා කරනවා. මොකද හේතුව ටැන්ටලම් කැපැසිටර් වල නිවැරදිතාවය සහ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමකින් පවතිනවා. ඉතාමත්ම නිවැරදිතාවයක් එහි තියෙනවා. නමුත් මේ කැපැසිටර් අපි එහෙම කියලා බාල්දු කරන්නේ නැහැ. මෙයා අපි සෑම කටයුත්තකදී අපි ඉතාමත්ම වැඩිපුර මෙයා භාවිතා කරනවා. නමුත් මෙයාටත් වඩා අතිශයින්ම හොඳයි කියන එක තමයි මම එතන දැක්ුවේ. හොඳයි. එහෙනම් මේ අවස්ථාවත් ඔබට දැනුවත් වීමක් ලැබුණා. අපි තව ඉස්සරහට යමු. මේ අවස්ථාවේම තවත් ගුණාංගයක් වශයෙන් අපි දැකපු ටැන්ටලම් කැපැසිටර් පිළිබඳව මම මෙතනම හඳුන්වීමක් කරනවා. මේක මෙහෙම තිබුණාවේ
එතකොට අපිට ඒක ඊළඟ පාඩමටත් වැදගත් වෙනවා. නැවත බෝඩ් එක අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ විදිහට ටැන්ටලම් කැපැසිටර් එක ගත්තොත් මම මේ විදිහට පොඩ්ඩක් සෙපරේට් කරන්නම්. ටැන්ටලම් කැපැසිටර් එක ගත්තොත් ටැන්ටලම් කැපැසිටර් හදලා දින්නේ මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම් පුතා. මේක ඊටාත්ම කුඩාවට මේ විදිහට ආධාරක කොපුවක් භාවිතා කරනවා. මෙයා අපි හඳුන්වනවා සිල්වර් නැත්නම් රිදී ආවරකයක් තමයි රිදී ආවරකයක් රිදී ආධාරක ආවරකයක් තමයි මේ භාවිතා කරන්නේ. මේ රිදී ආධාරක ආවරකය තුල මැදේ සවිකර තැම්පත් කරනවා මේ විදිහට ටැන්ටලම් ප්ලේට් එකක්. ඒ ටැන්ටලම් ප්ලේට් එක මේ රිදී කොපුවේ ගෑවෙන්න බෑ. එය ගෑවීම වළක්වන්න ඒ අතරට යොදනවා මේ විදිහට ටැන්ටලම් ඔක්සයිඩ්. මම මේ රතු පැහැයෙන් පෙන්නලා තියෙන්නේ ටැන්ටලම් ඔක්සයිඩ් කියලා මතකද? ටැන්ටලම් ඔක්සයිඩ් තමයි මේ යොමු කරලා තියෙන්නේ. එහෙනම් පුතා මේ රිදී කොපුව මැදේ ටැන්ටලම් ප්ලේට් එක තියලා ටැන්ටලම් ප්ලේට් එකයි රිදී කොපුවයි අතර පරිවාරක මාධ්‍ය වශයෙන් තමයි ටැන්ටලම් ඩස්ට් එකක් යොදලා තියෙන නැත්නම් ටැන්ටලම් ඔක්සයිඩ් එකක් යොදලා තියෙන්නේ. හරි. මේ විදිහට මේක ටැන්ටලම් ප්ලේට් එක මේ තියෙන්නේ ටැන්ටලම් ඔක්සයිඩ් මේ තියෙන්නේ සිල්වර් එන්වයලොප්. රිදී ආවරකය. හරි. මේ විදිහට ටැන්ටලම් ප්ලේට් එක ටැන්ටලම් ඔක්සයිඩ් සිල්වර් එන්වයලොප් එක මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට ටැන්ටලම් අග්‍රයට සම්බන්ධ කරලා අපි බාහිරට ගන්නවා ධන අග්‍රය වශයෙන් නැත්නම් ඇනෝඩය වශයෙන් අපි සලකනවා. මේ රිදී කොපුව ආධාරක රිදී කොපුව ඍණ අග්‍රය වශයෙන් නැත්නම් කැතෝඩ් එක වශයෙන් සලකනවා. එහෙනම් මේකේ අනිවාර්යෙන් මොකද්ද? ධන හා ඍණ වශයෙන් අග්‍රභේදයක් තියෙනවා කියලා පැහැදිලි. ධන හා ඍණ වශයෙන් අග්‍රභේදයක් තියෙනවා කියලා පැහැදිලි. හොඳයි. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් වෙනුවට ටැන්ටලම් කැපැසිටරයක් යොදන්න පුළුවන්. ටැන්ටලම් කැපැසිටරයක් තිබුණ තැනකට කොයිලගත් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් යොදන්න උත්සාහ කරන්න එපා. මොකද මේ ටැන්ටලම් කැපැසිටරයක් යොදන්නේ වඩාත්ම නිවැරදිතාවයකින් අවශ්‍ය අවස්ථාවලදී. ඒ නිසා ටැන්ටලම් කැපැසිටරයක් වෙනුවට ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් යොදන්න එපා. ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් වෙනුවට ටැන්ටලම් කැපැසිටරයක් යොදුවයි කියලා වරදක් නැහැ. පොඩි වියදමක් විතරයි වෙනස් වෙන්නේ. මොකද ඒකේ හේතුව ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් වල මිලට වඩා ඉතාම ඉහළ මිලක් වෙනවා ටැන්ටලම් කැපැසිටර් එක මිල. ඒ නිසා තමයි අපි ටැන්ටලම් කැපැසිටර් භාවිතය අත්‍යවශ්‍ය තැන් වලට සීමා කරලා තියෙන්නේ. හොඳයි. අපි මේකම කතා කරමු AC කැපැසිටර් එකක් පිළිබඳව. නැත්නම් non polar කැපැසිටර් කියලා කියනවා, bipolar කැපැසිටර් කියලා කියනවා. මේ කියන කැපැසිටර් පිළිබඳව. non polar කැපැසිටර් කියනකොටම ඔබට අර්ථයක් එනවා පුතා ද්‍රව ભેදයක් නැත්නම් අග්‍ර ભેදයක් නැහැ කියන එක. එහෙනම් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරය සැකසලා තියෙන ආකාරයෙන්මයි සකසලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂ තමයි මේ විදිහට ධන හා ඍණ වශයෙන් අග්‍ර ભેදයක් අපිට යොමු කරලා නැහැ. ඒකට විශේෂ හේතුව මේ භාවිතා කරේ අපි ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරදී භාවිතා කරන්නේ ලෝහයක් සහ එහි ඔක්සයිඩ් අවස්ථාව. පුතා මෙතනදී AC කැපැසිටර් සකස් කිරීමේදී නැත්නම් non polar කැපැසිටර් නැත්නම් bipolar non polar කැපැසිටර් කියලා කියනවා, bipolar කියලා කියනවා, NP කියලා කියනවා. මේ විවිධ හැඩ වචන වලින් කතා කරනකොට AC කැපැසිටර් කියලා හඳුන්වනවා. AC කැපැසිටර්. ඔබට එවැනි අවස්ථාවක් අපි දැක්වුවොත් මේ තියෙන්නේ පුතා එවැනි AC කැපැසිටරයක් තමයි. non polar කැපැසිටර් AC කැපැසිටර්. හරි. මේ තියෙන්නේ AC කැපැසිටර්. ඔය ඔබ දකින්න ඇති ෆෑන් වල වතුර මෝටර වල මේ අවස්ථාව දකින්න පුළුවන්. මෝටර වල වඩු මැෂින් පාවිච්චි කරන තැන් වල එහෙම අර ලොකු බෙර කොට වගේ දෙකක් තියෙන්නේ. ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියනවනම් ඒවා අපි AC කැපැසිටර් කියලා හඳුන්වනවා. එහෙමනම් මෙතනදී මම මෙන්න මේ අවස්ථාවක් පුතා ඇලුමිනියම් ඔක්සයිඩ් වශයෙන්ම දක්වනවා. මෙන්න ඇලුමිනියම් ඔක්සයිඩ්. හරි. එහෙනම් මේ ප්ලේට් දෙකම ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් දෙකක් බවට පත් වෙලා තියෙනවා.
පාර විද්‍යුත් විච්ඡේදක පරිවාරක කඩදාසියම තමයි මේ තියෙන්නේ. තෙල්ලෙටි වලින් පොඟවාගත්තු නැත්නම් පාර විද්‍යුත් විච්ඡේදක කඩදාසි පටි දෙකක් තියෙනවා. ඒවා තමයි අපි පරිවාරක වශයෙන් භාවිත කරලා තියෙන්නේ. ඊළඟට මේ පාවිච්චි කරලා තියෙන පටි ගත්තාම ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් දෙකක් තමයි මේ අවස්ථාව දෙකම. එහෙනම් ඇලුමිනියම් ඔක්සයිඩ් ප්ලේට් දෙකක් භාවිත කරපු මේ අවස්ථාවේදී ලෝහ පත්‍ර දෙකම එකම જાතියේ ඔක්සයිඩ් පටි දෙකක් නිසා මේකෙත් පුතා ධන හාරින වශයෙන් අග්‍රභේදයක් නැහැ. ධන හාරින වශයෙන් අග්‍රභේදයක් නැහැ. ඒ නිසා අපි මේක හඳුන්වනවා non polar shirt capacitor නැත්නම් B polar non polar AC ආදි වශයෙන්. එහෙනම් ධන භේදයක් අපිට සලකන්න ඕනේ නැහැ. මේකේ ධන භේදයක් නැති නිසා තමයි ප්‍රත්‍යාවර්ත විදුලි කටයුතු වලට එහෙම නැත්නම් අපි AC ධාරා කටයුතු වලට භාවිතා කරන්නේ. ඒතර අපි ඔය ගෘහස්ත විදුලි වෝල්ට් 30යි වෝල්ට් 230යි කියලා පාවිච්චි කරන්නේ. ඒවා අපි කියන ප්‍රත්‍යාවර්ත විදුලි එහෙම නැත්නම් ඕල්ටර්නේටිංగ్ කරන්ට් කියලා කියනවා. AC ධාරාවක් කියලා කියනවා. මෙන්න මේ ඕල්ටර්නේටිං කරන්ට් එක නැත්නම් ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා කටයුතු වලට මේ AC කැපැසිටර් භාවිත කිරීමේ හැකියාවම තියෙන නිසා තමයි අපි යාට AC කැපැසිටර් කියලාම හඳුන්වන්නේ. හරි? මේකේ ඒ හැකියාව ලැබිලා තියෙන්නේ ධන හාරින වශයෙන් අග්‍රභේදයක් නැති නිසා මේ අවස්ථාවට ප්‍රත්‍යාවර්ත විදුලි කටයුතු භාවිත කරන්න පුළුවන්. පැහැදිලි ඇති. එතකොට ඔබ දැන් සාමාන්‍යයෙන් බෆල් සකස් කිරීමේදී වූෆර් එක පාවිච්චි කරනවා. වූෆර් එක කියන්නේ අපි විශාල සංඛ්‍යාත පරාසයක් නැත්නම් ගැඹුරු ශබ්ද ලබා ගන්න භාවිත කරන අවස්ථාව. ඊළඟට ඔබ ඒකම පාවිච්චි කරනවා ට්විටර් එක කියලා එකක්. අර උච්ච සංඛ්‍යාත සින්සින් ගන්න හඬවල් එන්නේ. උච්ච සංඛ්‍යාත ලබා ගන්න පාවිච්චි කරන ට්විටර් එක. අන්නේ ට්විටර් එක යොදනකොට වූෆර් එකට දීපු සිග්නල් අග්‍ර දෙකෙන්ම තමයි ට්විටර් එකට අපි සම්බන්ධ කරන්නේ. ඒ සම්බන්ධ කරනකොට එතන අන්තර් කැපැසිටරයක් යොදන ඔයගොල්ලෝ දැකලා තිනවා. අන්න ඒ කැපැසිටරයක් මේ non polar කැපැසිටරයක් තමයි එතන යොදලා තියෙන්නේ. හරි? right. එහෙනම් මේ අවස්ථාවත් ඔබ දැනුවත් වෙන්න ඕනේ. මම මේ අවස්ථා තුනම එකට ඉගැන්වීමක් කරලා පරීක්ෂා කිරීමක් කරන්න තීරණය කළා. මොකද මේ අවස්ථා තුනම පරීක්ෂා කරන්නේ එකම ආකාරයෙන් නිසා. පුතා ඒතර මම මෙතනදී අගයන් ලබා ගැනීම පිළිබඳව කතා කරන්නේ නැහැ. මොකද අගයන් ලබා ගන්න අපිට වෙනම මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ කතා කරපු අවස්ථා සියල්ලගේම අගයන් එහි පිට ආවරකයේ සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයට එහි පිටත ආවරකයේම සඳහන් කරලා තියෙනවා. හරි. එහෙනම් අගයන් ලබා ගැනීම අපිට ගැටලුවක් නැහැ. ඒක මයික්‍රෝෆැරඩ් වලින් අපිට සඳහන් කරලා තියෙනවා. වෝල්ට්ජ්‍යතා වලින් වෝල්ටේජ් එක සඳහන් කරලා තියෙනවා. ඒකේ උෂ්ණත්ව මට්ටම් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපිට ඒක ගැටලුවක් නැහැ. නමුත් අපි මල්ටිමීටර් එකකින් මෙවැන්න පරීක්ෂා කරලා එහි නිවැරදිතාවය, එහි හොඳ නරක නැත්නම් නිවැරදි තත්ත්වයේ ක්‍රියා කරනවා නැද්ද යන පරීක්ෂා කිරීම අපි අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. එහෙමනම් අපි ඒ පිළිබඳව කතා කරමු. ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් හෝ AC කැපැසිටරයක් හෝ එහෙම නැත්නම් ටැන්ටලම් කැපැසිටරයක් ගත්තාම ඒ කැපැසිටර් සියල්ලම පරීක්ෂා කරන්නේ එකම විදිහට. ඒ අවස්ථාව ගත්තොත් මේ විදිහට එම කැපැසිටර් එක අපි පරීක්ෂා කිරීමක් කරනකොට මෙතනදී පරීක්ෂා කිරීම ඉස්සෙල්ලට වඩා වෙනස් වෙනවා. ඉස්සෙල්ලා සෙරමික් සහ මයික කැපැසිටර් පරීක්ෂා කරපු විදිහ ඔබට මතක ඇති. ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වෙනස තමයි මේ පරාස තෝරණය අපි යොදනවා පුතා ගුණ කිරීම 10යි ඕම් වලට. ගුණ කිරීම 10යි ඕම් කියන අවස්ථාවට හෝ ගුණ කිරීම 100යි ඕම් කියන ස්ථානෙට හෝ ගුණ කිරීම 1යි කිලෝ ඕම් කියන අගයට යොමු කරාට කමක් නැහැ. ඒ වගේ අගයන් අනුව අපිට සමහරවිට මේ ස්ථාන මාරු කරගන්න පුළුවන්. මාරු කරන්න අවශ්‍ය වෙයි. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොට ගුණ කිරීම 10යි ඕම් වගේ අගයකට යොදා ගන්න. ඒක ගුණ කිරීම 10යි ඕම්, ගුණ කිරීම 100යි ඕම්, ගුණ කිරීම 1යි කිලෝ ඕම් ආදී අවස්ථාවලට අවශ්‍යතාවය අනුව වෙනස් කරගන්න සිද්ධ වෙයි. ගුණ කිරීම 10යි ඕම්, ගුණ කිරීම 1යි k වැනි අගයක තියලා මේ අග්‍ර දෙක පරීක්ෂා කළ යුතු ඉලෙක්ට්‍රොලයිටික් එහෙම නැත්නම් AC කැපැසිටර් එහෙම නැත්නම් ටැන්ටලම් මේ කියන ඕනෙම කැපැසිටර් පරීක්ෂා කරනකොට මේ අග්‍ර දෙකේ තියන්නේ. මේ අග්‍ර දෙකේ තියනකොට ඒ එක්කම මීටරේ දිහා හොඳින් නිරීක්ෂණාත්මකව බලන්න. මෙහෙම තියනකොටම මේ උත්ක්‍රමණය නැත්නම් මේ දර්ශක ඉද්ද මේ විදිහට උත්ක්‍රමණය වෙනවා යම් ප්‍රමාණයක්. එහෙම උත්ක්‍රමණය වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් මේක ටික අඩු වෙලා ආයෙ නැවත අනන්තයටම එනවා. මම කියවකට පැහැදිලි මල්ටිමීටරයේ පරාස තෝරණය ගුණ කිරීම 10යි ඕම් එහෙම නැත්නම් ගුණ කිරීම 1යි k කියන අගයන් වලට දාගන්න. ඒ අතර තියෙන අගයන් මොනවද 100යි ඕම් වගේ අගයන් දෙන්න කමක් නැහැ.
එහෙම දාලා පරීක්ෂා කළ යුතු ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටරයක් හෝ AC කැපැසිටරයක් හෝ ටැන්ටලම් කැපැසිටරයක් මේ අවස්ථා තුන පරීක්ෂා කරන දෙකයි පරීක්ෂා කළ ධාරිත්‍රකයේ අග්ග දෙකේ මෙහෙම තියන්නේ. මේ අග්ග දෙකේ මෙහෙම තියනවත් එක්කම මීටරය හොඳින් නිරීක්ෂණය කරන්න මේ දර්ශක ඉද්ද ක්ෂණිකව උත්ක්‍රමණය වෙලා එකවරම උත්ක්‍රමණය වෙලා යම් අගයක් ඊට පස්සේ ක්‍රමයෙන් මේක හිමීට අනන්තය දක්වා මෙහෙම පැමිණෙනවා. අනන්තය දක්වාම පැමිණෙනවා නම් පමණක් ආපස්සට උත්ක්‍රමණයක් පෙන්නලා ආපස්සට ඒ අනන්තය දක්වාම පැමිණෙනවා නම් පමණක් එම ධාරිත්‍රකය හොඳ තත්වයේ එකක් කියලා තේරුම් ගන්න. එතකොට මෙතනදී කෙනෙක් අහයි සර් ගිහිල්ලා එහා කෙළවරේම ඉන්නවා එන්නෙම නැත්තම් පුතා එන්නෙම නැත්තම් එයා ෂෝට් කියලා තේරුම් ගන්න. තව කෙනෙක් අහයි සර් ඒක යන්නෙම නැත්තම් පුතා යන්නෙම නැත්තම් කටුව හෙල්ලෙන්නව නැත්තම් ඒක ඕපන්. ඒ කියන්නේ අභ්‍යන්තරික වශයෙන් ඒකේ සම්බන්ධතාව බිඳ වැටලා තියෙනවා. ඒකට දෝෂ සහිත එකක්. ඊළඟට උත්ක්‍රමණය පෙන්නලා ටික දුරක් නැත්තම් මගක් දුරට ඇවිල්ලා අතරමඟ නතර වෙනවා නම් මේ වගේ මැද හරිය නවතිනවනම් ඒ පුතා කාන්දු වෙච්ච අවස්ථාව. එහෙම නැත්තම් ලීක් කියලා කියනවා. ඒ සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඉන්නවා එන්නේ නැත්තම් ෂෝට් වෙලා තිනවා. යන්නෙම නැත්තම් ඒක ඕපන් වෙලා තියෙනවා. ගිහිල්ලා මගක් දුර ඇවිල්ලා නවතිනවා නම් ඒක ලීක් වෙලා තියෙනවා. එහෙනම් මේ අවස්ථා තුනම දෝෂයිත අවස්ථා. විය යුත්තේ ක්ෂණිකව උත්ක්‍රමණයක් පෙන්නලා ක්‍රමයෙන් අනන්තය දක්වා ආපස්සට පැමිණිය යුතුමයි. එහෙමනම් තමයි ඒක නිවැරදි තත්ත්වයේ පවතින්නේ. හොඳයි. එහෙමනම් අද අපි අගේ ස්ථීර ධාරිත්‍රික පිළිබඳව අපි අධ්‍යයනය කළා. අපි අද පාඩමෙන් ඒ අගේ ස්ථීර ධාරිත්‍රික සකස් කරලා තියෙන මූලික සැකසුම් ක්‍රමවේදයක් ඒවයි අගයන් ලබා ගැනීම ධාරිත්‍රික සකස් වෙලා තියෙන ආකාරය ඒ ධාරිත්‍රික වල අගය ලබා ගැනීම සහ මල්ටිමීටරයකින් පරීක්ෂා කිරීම කියන අවස්ථාව පිළිබඳව අපි අධ්‍යයනය කළා. එහෙනම් අපි තවත් දවසකින් හමු වෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආයුබෝවන්.